ආයුබෝවන් ආදරණීය දරුදරියනි අපි මීට ප්‍රථම පාඩම් පරිච්ඡේද වලින් විෂය නිර්දේශයේ වැදගත්ම ඒකකය නැත්නම් වටිනාම ඒකකය කළමනාකරණය කියන විෂය සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරලා නිම කළා. ඔබ දන්නවා ඒක විෂය නිර්දේශයේ මාතෘකා 18න් වැඩිම ප්‍රශ්න ප්‍රමාණයක් බර තබන ඒකකය තමයි කළමනාකරණය. ඇතැම් අවුරුදු වල ලකුණු 30ත් 40ත් අතර ප්‍රමාණයක්ම ගන්න වෙන්නේ මේ මාතෘකාවේ. සාමාන්‍යයෙන් අවම වශයෙන් ලකුණු 30ක්. අවම වශයෙන් ලකුණු 30ක් කියන්නේ 130ක්. ලීසි පාසු මාතෘකාවක් නෙවෙයි. තේරුණානේ? එතකොට අපි ඒකේ තීරේ කොටස ඊටාම සාර්ථකව තාර්කිකව අවශ්‍ය සියලුම මූලිකාංගත් එක්ක සාකච්ඡා කර එකක්වත් අඩු කරේ නැහැ. එකක් හරි වැඩි කරා මිසක්. එතකොට අපි අද දවසේ කතා කරන්න යන්නේ ඒ මාතෘකාව සම්බන්ධයෙන් මෙතෙක් 2000 වර්ෂයේ සිට 2018 වර්ෂය දක්වා යොමු වෙච්ච විභාග ප්‍රශ්න. අපි 2019 20 21 මෑතම අවුරුදු තුන පේපර්ස් තුනම අපි වෙනම සාකච්ඡා කරන්න තීරණය කළා. එතකොට ඊට අමතරව අපි 2022 හා 23 විභාග ඉලක්ක කරලා හදන අනුමාන ප්‍රශ්න කීපයක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒතර මුලින්ම මම කියන්න ඕනේ මේ ප්‍රශ්න සාකච්ඡාවේදී දැන් මේක ප්‍රශ්නයකට උත්තරයක් ලබා ගන්න සාකච්ඡාවක් වෙන්න බෑ. ප්‍රශ්නයකට උත්තරයක් පමණක් ලබා ගන්න සාකච්ඡාවක් වෙන්න බෑ. දැන් ගොඩක් වෙලාවට අපි ඔය දේශන පවත්වද්දී පන්තිවල ළමයිගෙන් ඉල්ලීම් ලැබෙනවා ප්‍රශ්නෝත්තර සංග්‍රහයක් හදලා දෙන්න කියලා. තේරෙනවද? ප්‍රශ්නෝත්තර සංග්‍රහයක් හදලා දෙන්න කියලා. එතකොට ඒකෙන් මම අදහස් කරන්නේ ඒගොල්ලෝ ප්‍රශ්නෙට උත්තරේ කටපාඩම් කරනවා මිසක ඒකේ නිර්මාණශීලීත්වයක් නැහැ. දැන් මගේ ක්‍රමය වෙනස්. මම කියන්නේ දැන් මේ ප්‍රශ්න සාකච්ඡාවේදී දැන් මමත් විකල්ප විදිහට මම මේ ප්‍රශ්න සාකච්ඡා කරයි. දැන් ඔබ එක ප්‍රශ්නයක් මමත් එක්ක සාකච්ඡා කරාම විශ්ලේෂණය කරාම ඒ ප්‍රශ්නයේ තුලින් ඔබ තව ප්‍රශ්න දකින්න ඕනේ. ඒක තමයි වෙන්න ඕනේ. දැන් මම කවදාකවත් ප්‍රශ්න වලට පිළිතුරු මුද්‍රණය කරලා දීලා නැහැ මගේ දේශනවලදී. දැන් මම මේකෙදි දැන් මේකේ යන රටාවක් තියෙනවානේ ඩීප් එඩියුකේෂන් එකේ. ඒකෙදි අපිට වෙන සීමිත කාලයක් තියෙන්නේ. ඒකත් එක්ක ඔබ ඈතින් ඉන්නේ. ඒකත් එක්ක මේ උත්තර දෙන්න වෙනවා. නමුත් මම පුළුවන් අවස්ථාවල මම ප්‍රශ්න කීපයක් කර ඔබත් එක්ක සාකච්ඡා කරලා ලියවනවා. ඒක ලියවන්නම ඕනේ. එතනින් තමයි ගොඩක්ම පිළිතුරු ලිවීමේ තාක්ෂණය ඔබට ටච් වෙන්නේ. යොමු වෙන්නේ. තේරුණාද? ඒ නිසා අනිවාර්යයෙන්ම දැන් අපි දැන් මම විභාග ප්‍රශ්නවලදී මෙතෙක් විභාගයට පැමිණ නැවත අනාගතයට වැදගත් නැති ප්‍රශ්න අයින් කරනවා. ඒව තේරුම්න්නේ සාකච්ඡා කරන බොරුවට වරක් දාගන්න. මෙතෙක් විභාගයට පැමිණි ඊළඟ වර්ෂයේ ලබන අවුරුද්දෙත් යොමු වෙන්න පුළුවන්. ඒ කියන්නේ පරණ වෙන්නේ නැති යල්පන්නේ නැති සීලුම් ප්‍රශ්න සාකච්ඡා කරනවා. ඒවට අඩුපාඩු මම බොහොම මහන්සියලා අනුමාන කරලා මම ප්‍රශ්න ගණනාවක් සාකච්ඡා කරනවා. ඒ සාකච්ඡා කරන සෑම ප්‍රශ්නයක් තුලින්ම ඔබට තව ප්‍රශ්න කීපයක් හදාගන්න පුළුවන් නම් තව ප්‍රශ්න කීපයක් අඩු ගානේ අනුමාන කරන්න පුළුවන් නම් සමහරට ප්‍රශ්න ඔබ ලියන්නම ඕනේ නැහැ. ඔබ මනසින් ලියන්න. මනසින් තරක කරන්න. මේ ප්‍රශ්නේ මෙහෙමත් අහන්න පුළුවන් නේද? මෙහෙම ඇහුවොත් කොහොමද පිළිතුරු ලියන්නේ? කොයි වගේ පිළිතුරු ප්‍රමාණයක්ද ලියන්න ඕනේ? කොච්චර ලකුණු ලැබෙයිද? අන්න ඒක තමයි ව්‍යායාම. අන්නේ එක්සර්සයිස් එක ඔබ කරේ නැත්නම් නිකම්ම ප්‍රශ්නයකට උත්තර කටපාඩම් කරන්නම තේරුම් ගත්තොත් තේරුමක් වෙන්නේ නැහැ. තේරුණාද? ඒ කියන්නේ මේ ප්‍රශ්න සාකච්ඡාව අපි කරන්න ඕනේ ඇත්තම ප්‍රශ්න සාකච්ඡාවක්ම නෙවෙයි අපි සාකච්ඡාව කියලා කිව්වට ප්‍රශ්න විශ්ලේෂණය කර ගැනීම. අනිවාර්යෙන් ප්‍රශ්න විශ්ලේෂණය කර ගැනීමක් තමයි කරන්න ඕනේ. මොකද මගේ අත්දැකීම අනුව ගොඩක් ළමයි ඒ කියන්නේ විෂය කරුණු තේරුම් ගන්න ළමයි විභාගයට වැඩිම ලකුණු ප්‍රමාණයක් ගන්න. නැත්නම් ඊටාම හොඳින් වැඩිම ලකුණු ප්‍රමාණයක් සමග ඒ සාමාර්ථයක් ගන්නේ මේ ප්‍රශ්න සාකච්ඡා කිරීමෙන් ලැබෙන විෂයට නැත්නම් පිළිතුරු ලිවීමේ විෂය තාක්ෂණය එක්ක. අපි බලමු පළවෙනි ප්‍රශ්නයෙන් පටන් ගමු අද. මේ 2000 වර්ෂයේ විභාගයට යොමු වෙච්ච ප්‍රශ්නේ අපි මුලින් ව්‍යුහගත අභ්‍යාස කරන්නේ. තුන්වෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 1 වශයෙන් ලැබිච්ච ප්‍රශ්නේ. තුන්වෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 1. ව්‍යාපාරයකට සැලසුමක් අවශ්‍ය වන්නේ ඇයි? ව්‍යාපාරයකට සැලසුමක් අවශ්‍ය වන්නේ ඇයි? දැන් මේ ප්‍රශ්නේ ඔබ විභාග ප්‍රශ්න පත්‍රයේදී කියවනකොටම
ඔබට එන්න ඕනේ මේ කාවේ කොතනින්ද කියන එක. දැන් ඒ කියන්නේ මාතෘකාව නේ මාතෘකාව ඔබ දන්නවා. දැන් මේ සාමාන්‍ය මේ ප්‍රශ්නේ හැදෙනකොටම එක්ක තුන්වෙනි ප්‍රශ්නේ. දැන් නම් එන්නේ ගොඩක් වෙලාවට පස්වෙනි ප්‍රශ්නේ සහ හයවෙනි ප්‍රශ්නේ වශයෙන්. ඒ කාලේ තුන්වෙනි ප්‍රශ්නේ, හතරවෙනි ප්‍රශ්නේ, පස්වෙනි ප්‍රශ්නේ වශයෙන් දැන් තුනකින් විතර මේ ප්‍රශ්න මතු කළා පේපර් එකේ. දැන් නෑ. දැන් සාමාන්‍යයෙන් එක්කෝ සම්පූර්ණ කම්ප්ලීට් ලකුණු 20ම අහන්නේ. පස්වෙනි ප්‍රශ්න රෝම ඉලක්කම් 5ම කළමනාකරණේ. එහෙම නැත්නම් පස්වෙනි ප්‍රශ්න රෝම ඉලක්කම් 3ක් කළමනාකරණේ. ඊට පස්සේ හයවෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් එකක් හරි දෙකක් කළමනාකරණේ. එහෙම තමයි එන්නේ. ඉතින් අපි ඒ නිසා ඒ ප්‍රශ්නේ එනකොටම අපි දන්නවා මේක මැනේජ්මන්ට් කියලා. ඒකම මේ ප්‍රශ්නේ කියවනකොට ඔබට ෂණිකව මතක් වෙන්න ඕනේ මේ ප්‍රශ්නේ අහන්නේ කළමනාකරණේ කොතනින්ද? කළමනාකරණේ කියන සමස්ත මාතෘකාව අපි බෙදුවේ ප්‍රධාන කාණ්ඩ 4කටනේ. ඒ කියන්නේ කළමනාකරණ ශ්‍රීතයන් අනුව. මොනවද? ප්ලෑනින්, ඕගනයිසින්, ලීඩින්, කන්ට්‍රෝලින්. සැලසුම්කරණය, සංවිධානකරණය, මෙහෙයවීම හා පාලනය. එතකොට සැලසුම්කරණයේ අවසාන ප්‍රතිඵලය තමයි සැලැස්ම කියන්නේ. සැලසුම්කරණයේ අවසාන ප්‍රතිඵලය තමයි සැලැස්ම කියන්නේ. දැන් අහන්න එතනින්. ඒ නිසා මේ ප්‍රශ්න අහනකොටම ඔබට සිහියට එන්න ඕනේ මේ අහන්නේ කළමනාකරණේ සැලසුම්කරණය කියන පළවෙනි ශ්‍රීතය. පළවෙනි ශ්‍රීතයෙන් නේද මේ අහන්නේ කියලා හැඟීමක් දැනීමක් ඇති වෙන්න ඕනේ. එහෙම හැඟීම් දැනීම් ඇති වෙනකොට තමයි අපිට හැම දෙයක්ම සාර්ථක වෙන්නේ. හැඟීම් දැනීම් නැතුව අපිට කිසි දෙයක් සාර්ථක වෙන්නේ නැහැ. හැඟීම් දැනීම් ඇති වෙනකොට තමයි අපිට ලෙන්ගතු භාවයක් ඇති වෙන්නේ. තේරුණාද? අම්මා තාත්තා කෙරෙහි අපිට හැඟීම් දැනීම් තියෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි අපි අම්මා තාත්තට ආදරය කරන්නේ. ලෙන්ගතු වෙන්නේ. අම්මා තාත්තා ගැන අපි දැඩි අවධානයෙන් ඉන්නේ. චුට්ටක් කර අසනීප වුණොත් අපි ඒගොල්ලෝ ළඟට ගොඩක්ම සමීප වෙන්නේ. ඒගොල්ලන්ට අපි බෙහෙත් හේත් ගන්න, ඒ වගේම කෑම බීම සපයන්න අපි උදව් කරන්න. හැඟීම් දැනීම් නැත්නම් අම්මා තාත්තා අසනීප වුණාට අපිට තේරෙන්නේ නැහැ. අන්තිමට අසනීපේ බරපතල උලම් පස්සේ අපිට දැනෙන්නේ. එතකොට ගොඩක් පහුවෙලා. තේරුණාද? ඒ වගේ තමයි මේ ප්‍රශ්නවලදී අපිට හැඟීම් දැනීම ඇති වෙන්න ඕනේ මේ අහන්නේ මෙන්න මේ කොටසෙන්. එතකොට තමයි අපිට අපේ මතක ගබඩාවේ තියෙන ඒ අදාළ න්‍යායාත්මක කොටස් මොකද වෙන්නේ? විස්තරණය වෙන්නේ, දිගහැරෙන්නේ. එතකොට තමයි අපිට ඉතින් අරන් උත්තර ගොනු කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. නිර්මාණය කරන්න පුළුවන් වෙන්නේ. උත්තරයක් ලියනවා කියන්නේ අපි නිර්මාණය. අනිවාර්යයෙන්ම සෑම උසස් පෙළ දරුවෙක්ම විශේෂයෙන්ම උසස් පෙළ සෑම උසස් පෙළ දරුවෙක්ම ක්‍රියේටිව් ස්ටුඩන්ට් වෙන්න ඕනේ. මගේ තර්කය. ක්‍රියේටිව් නිර්මාණශීලී වෙන්න ඕනේ. කියන්නේ දැන් සමහර විට දැන් මම පෙන්නන්නම් මාකිනි ස්කීම් වල ගහලම තියෙනවනේ. සිසුන් පිළිතුරු ලියන ස්වභාවය අනුව සිසුන් පිළිතුරු ලියන සාර්ථකත්වය අනුව සුදුසු පරිදි ලකුණු ලබා දෙන්න කියලා. ඔබ දන්න මාකිනි ස්කීම් එක සමහර පිළිතුරු වල පිළිවෙලක් නැහැ. ඉතින් අපිට තියෙනදී කන්ට්‍රෝලින් චීෆ්ට මේ දොස් කියන්න බෑ. මොකද කන්ට්‍රෝලින් චීෆ් කරන්නේ අපිට පොඩි මග පෙන්වීමක්නේ. තේරුණාද? මේ උත්තර ගැළපීමක් නෑ. සමහර ව්‍යාකරණ වැරදි. තේරුණාද? නමුත් ළමයි මාකිනි ස්කීම් එක මං හිතන්නේ මාකිනි ස්කීම් එක නෙවෙයි මාකිනි ස්කීම් එක අහලකොටත් එන්න බැරි ආකාරය ඉතා සුපිරි ගණේ උසස් ගණේ පිළිතුරු ලියනවා. ඒක අපිට පේපර් මාකිනි දැනෙනවා. උත්තර පත්‍ර පරීක්ෂණය අපිට දැනෙනවා. දැනිලා තියෙනවා. දැනෙනකොට අපි නොදැනුවත්වම අපි ඒ ශිෂ්‍යයාගේ පිළිතුරු පත්‍රයට නැඹුරු වෙනවා. නැත්තම් අපි වසඟ වෙනවා. අපිත් නොදැනුවත් අපටත් හොර රහසේ මොකද අපෙන් ලකුණු කීයක් කර වැඩිපුර යනවා. ඕක තමයි ඇත්ත කතාව. අන්නේ ස්වභාවය, අන්නේ තාක්ෂණය ඔබ හොඳට හඳුනගන්න ඕනේ ප්‍රශ්න වලට ලියන්න. එතකොට දැන් මතකයිනේ මං හැමදාම පාඩම් පරිච්ඡේද දෙකින් එක මේ කළමනාකරණ උගන්වද්දි කිව්වා නැවත කිව්වා කළමනාකරණයේ මූලිකාංග 4න් ප්‍රශ්න 100ක් අහනවා කියලා උපකල්පනය කළොත් 100ක් අහන්නේ නැහැ නේ 100ක් අහනවා කියලා උපකල්පනය කළොත් ඒ 100න් 60ක්ම අහන්නේ 100න් 60ක් 50ට වැඩි අනිවාර්යයෙන් 100න් 60ක්ම අහන්නේ සැලසුම් කරණය සහ සංවිධාන කරණය. ඒක මේ ප්‍රශ්න සාකච්ඡාවේදී අතරමඟදී තේරෙන්නේ. තේරුණාද? ඊට පස්සේ මෙහෙවීම හා පාලනයෙන් ආනේ 140ක් පමණයි. 140ක් කියන්නේ තමයි නොසලකා හරින්නේ බෑ. මම කියන්නේ වැඩි ප්‍රමාණයක් අහන්නේ මේ මාතෘකාව දෙකේ. දැන් පේනවා මේක ස්ටාර්ට් කරන්නේ සැලසුම් කරණය. දැන් මතකයිද? සැලසුම් කරණය කියලා කිව්වේ මොකද්ද? ඒ ඡායා අදහස තියෙන්න ඕනේ. සැලසුම් කරණය කියන්නේ මේකයි. සංවිධානය කරන කියන්නේ මේකයි. මෙහෙයුම කියන්නේ මෙන්න මේ අදහස. ඒ අදහස් ටික තියෙන්න ඕනේ. තේරුණාද? කියන්නේ වචනේ එහෙම වෙනවට කමක් නැහැ. අදහසත් පොඩ්ඩක් එහෙට මෙහෙට අර බල්බ් එක පත් වෙනවා වගේ එහෙම වෙනවට කමක් නැහැ. නමුත් මූලික හරයව තියෙන්න ඕනේ. සැලසුම් කරන්නේදී මූලික කොටස් දෙකයිනේ වෙන්නේ. සැලසුම් කරන අර්ථකථනයේ තියෙන මූලිකාංග දෙකයි. එකක් මොකද්ද? ඉලක්ක තීරණය කිරීම. නැත්තම් කිසියම් සංවිධානයක් කිසියම් ව්‍යාපාර කටයුතු තම මෙහෙයුම් කටයුතු මගින් ඉදිරියේදී ළඟා කරගන්න අපේක්ෂිත
පරමාර්ථ අරමුණු. පරමාර්ථ අරමුණු පොදුවේ කියනවා ඉලක්ක කියලා. නේ පරමාර්ථ අරමුණු තීරණය කිරීමත් ඒවා ළඟා කර ගැනීමට දියත් කළ යුතු මූලික උපාය මාර්ග නැත්නම් ක්‍රියාමාර්ග එකක් හෝ කීපයක් මූලික උපාය මාර්ග හේවත් ක්‍රියාමාර්ග මොනවාද කියලා තීරණය කිරීමේ ක්‍රියාවලිය තමයි සැලසුම් කරන කියලා කිව්වේ. ඒ සැලසුම් කරන්නේ අවසාන ප්‍රතිඵලය මොකද්ද? සැලසුම් කරන්නේ අවසානයේදී ප්‍රොඩක්ට් එකක් එළියට එනවා. නිෂ්පාදිතයක් නිමවුමක් එළියට එනවා. නිමවුම මොකද්ද? සැලැස්ම. සැලසුම් කරන්නේ අවසාන ප්‍රතිඵලයේ වශයෙන් එළියට එන නිමවුම තමයි සැලැස්ම. සැලැස්මේ තියෙනවා සැලසුම් කරන්නේ මුල සිට අගට නැත්නම් A to Z කියලා අපි කියන්නේ මුල සිට අගට සැලසුම් කරන්නේ ක්‍රියාත්මක වෙන දේවල් සියල්ලම A to Z තියෙනවා. තේරෙනවනේ? එතකොට අහන්නේ 3 රෝමිලක්ක එකෙන් ව්‍යාපාරයකට සැලසුමක් අවශ්‍ය වන්නේ ඇයි? සැලසුමක් අවශ්‍ය වන්නේ ඇයි? එක හේතුවක් තමයි ව්‍යාපාරයේ පරමාර්ථ ස්ථාපිත කිරීමට. නැත්නම් පරමාර්ථ අරමුණු. කමක් නැහැ දැන් කොන්ට්‍රෝල් ජිප් දාලා තියෙන එකයි. හරිනම් පරමාර්ථ අරමුණු. නැත්නම් තනි වචනකින් නම් ඉලක්ක. ව්‍යාපාරයේ ඉලක්ක ස්ථාපිත කරන්න. දැන් මොකද ව්‍යාපාරයක ඉලක්ක අග්‍ර කළමනාකරු තීරණය කරනවා. දිගු කාලයේදී ළඟා කරගන්න අපේක්ෂිත ප්‍රතිඵලනේ පරමාර්ථ කියන්නේ. කෙටි කාලයේදී ළඟා කරගන්න අපේක්ෂිත ප්‍රතිඵල අරමුණු. ඒවා අග්‍ර කළමනාකරු තීරණය කරනවා. තීරණය කරලා ඒගොල්ලන්ගේ මනස ඇතුළේ තිබිලා හරියන්නේ නැහැ. ඒක සෙසු. ඒගොල්ලන්ට යට ඉන්න මධ්‍ය කළමනාකරු. ඊට පස්සේ ඒගොල්ලන් යටතේ ඉන්න පළමු පෙළ නැත්තම් පහළ කළමනාකරු අනුත් දැනගන්නට ඕන. සියලු මට්ටම් වල කළමනාකරු දැනගත්තොත් තමයි ඒගොල්ලන්ට අනාගතයේ දෙස හිතන්න පටන් ගන්න. ඒගොල්ලෝ අනාගතයේ දෙස බලන්න පටන් ගන්න. තේරෙනවද? ඒගොල්ලන්ට දැනෙනවා ව්‍යාපාරයේ යායුත්තේ මෙන්න මේ ඉලක්ක ළඟා කරගන්න. මේව තමයි දිගු කාලීන ඉලක්ක. ඊට පෙර කෙටි කාල ඉලක්ක. කෙටි කාල ඉලක්ක ළඟා කරගත්තොත් අතනට යන්න පුළුවන්. එහෙම අවබෝධයක් ගන්න. ඒ කියන්නේ ව්‍යාපාරයේ මෙහෙයුම් ක්‍රියාවලිය ගමන් කළ යුතු ගමන් මඟ සෑම මට්ටමකම කළමනාකරුවන්ට දැනෙන්න ඕනේ, පෙනෙන්න ඕනේ. එහෙම දැනෙන්න පෙනෙන්න නම් මොනවද? පරමාර්ථ අරමුණු ඒගොල්ලෝ දැනගන්න ඕනේ. ඒ නිසා සැලසුම තුලින් අනිවාර්යයෙන්ම පරමාර්ථ අරමුණු ලිඛිතවම සඳහන් කරලා තියෙනවා. ඒ පරමාර්ථ අරමුණු ඒගොල්ලෝ කියවල පරිශීලනය කරලා පරමාර්ථ අරමුණු උඩට ගත්තම තමයි ව්‍යාපාරයේ ගමන් මඟ නැත්තම් පාත් එක පෙනෙන්න ගන්න. එතකොට තමයි හොඳින් සංවිධානය කරලා මෙහෙයුම් ක්‍රියාවලියේ පාත් එක ඔස්සේ දියත් කරන්න පුළුවන්. තේරෙනවද? ඒ නිසා ඉලක්ක නැත්තම් පරමාර්ථ අරමුණු ස්ථාපිත කරගන්න සැලසුමක් අවශ්‍යයි. දෙවෙනි එක තමයි පරමාර්ථ ඉටු කර ගැනීමේ උපාය මාර්ග නිර්ණය කිරීමට. තේරුණාද? දැන් පරමාර්ථ ඉටු කරගන්න නිකන් ඉටු වෙන්නේ නැහනේ. දිගු කාලීනව අපි හිතමු වෙළඳ පොළ තුල නායකත්වයක් ගැනීම. තේරුණාද? අවමාසයේ මාසයකට රුපියල් බිලියන මෙච්චරක විකුණුම් ආදායමක් උපයා ගැනීම. ආදි වශයෙන් දිගු කල්ලි ඒවා තීරණය කරනවානේ. ඒවා නිකන් ලැබෙන්නේ නැහනේ. ඒක කරන්න අනිවාර්ය උපාය මාර්ග දියත් කරන්න ඕන. ඒකයි මේ කියන්නේ පරමාර්ථ ඉටු කර ගැනීම උපාය මාර්ග තීරණය කරන්න නිර්ණය කිරීමට. එනම් කවර ව්‍යාපාරයක් ආරම්භ කරන්නේද? ඒ සඳහා මූල්‍යණය කරන්නේ කෙසේද? සංවිධාන ව්‍යුහය කුමක්ද? යනාදි වශයෙන් තමයි මේ උපාය මාර්ග තීරණය කරනවා කියලා කියන්නේ. තේරුණානේ? මාසිකව නැත්නම් වසරක් තුල විකුණුම් ආදායම පිරිවැටුම රුපියල් බිලියන අපි තුන් 5ක් 10ක් ඒ වගේ තීරණය කරනවා. ඒතර ඒක නිකන් ලැබෙන්නේ නැහනේ. එහෙම උපයන්න මොකද්ද අපි කරන්න ඕනේ? තේරෙනවද? මොකද්ද කරන්න ඕනේ? කියන්නේ කවර ව්‍යාපාරයක් ආරම්භ කරනවද? මොන වගේ භාණ්ඩ හෝ සේවා නිපදවන ව්‍යාපාරයක්ද අපි ආරම්භ යන්නේ? තේරෙනවද? ඒ සඳහා අවශ්‍ය මූල්‍යණය. ඒ කියන්නේ අවශ්‍ය අරමුදල් සම්පාදනය කරගෙන අරමුදල් යොදවන්නේ කොහොමද? මූල්‍යණය, ෆයිනෑන්සින්. ඊට අමතරව සංවිධාන ව්‍යුහය. තේරෙනවද? ඒ කියන්නේ සංවිධාන ව්‍යුහය කියන්නේ ඉහළ සිට පහළට අධිකාරිය ගලාගෙන යන ඒ තනතුරු වලට වගකීම් පැවරෙන ආකාරයේ තනතුරු පද්ධති සංවිධාන ව්‍යුහය තීරණය කරන්න ඕන. තමයි කීපයනේ තියෙන්නේ. තව තියෙන මොනවද? සංවිධාන වර්ගය. මොන වගේ ව්‍යාපාර සංවිධානයකින්ද අපි මේ වැඩේ ආරම්භ කරන්නේ? තනි පුද්ගල ව්‍යාපාරයක්ද? හවුල් ව්‍යාපාරයක්ද? සීමා සහිත පෞද්ගලික සමාගමක්ද? පොදු සමාගමක්ද? ආදී වශයෙන් සංවිධාන වර්ගය තීරණය කරන්නත් ඕන. අන්න එතනින් තමයි එහෙනම් මේ පරමාර්ථන්ත ඉලක්ක සපුරා ගැනීම උපාය මාර්ග නිර්ණය කිරීම වෙන්නේ. ඒක ඒ නිර්ණය කිරීමත් සැලසුම තුළ අන්තර්ගත වෙන්න ඕන. පේන්න ඕන. මොකද සමහර විට හදිසියේ ව්‍යාපාරයේ එක වගකීම් බාරගත්ත කල්පනාකරු අහිමි වෙන්න පුළුවන්. ඒගොල්ලෝ විදේශගත රැකියාවකට යන්න පුළුවන්.
ඒක විදේශගත ශිෂ්‍යත්වයක් මත පුහුණුවකට යන්න පුළුවන්. තේරුණාද? එහෙම නැත්නම් ඒගොල්ලෝ තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කළා ඒ සඳහා කැප වෙන්න ව්‍යාපාරයෙන් අයින් වුණා වෙන්න පුළුවන්. හදිසි රෝගී තත්ත්වයක් නිසා රැකියාව ඉවත් වෙන්න යන පුළුවන්. ඒ වගේ අතරමඟදී හදිසියේ කලබනාකරුවෙක් හෝ කීප දෙනෙක් ඉවත් වෙලා ඒකට නව කලබනාකරුවන් ආදේශ වුණත් ඒ නවකයන්ට පවා මේ සැලසුම කියවීම තුළින් මොනවද මේ සංවිධානයේ පරමාර්ථ නැත්නම් ඉලක්ක. ඒ පරමාර්ථ නගා කරගන්න මේ සංවිධානයේ මොන වගේ ව්‍යාපාර කර්තව්‍යද කරන්නේ? මොන වගේ සංවිධාන වර්ගයක්ද? මොන වගේ ව්‍යාපාර සංවිධානයකින්ද මේ කර්තව්‍ය කරන්න යන්නේ? මේ ව්‍යාපාරයේ මූල්‍යණය කරන්නේ කොහොමද? ඒ කියන්නේ අරමුදල් සපයගෙන අරමුදල් යොදවන්නේ කොහොමද? තේරුණාද? නිපදවන්නේ මොනවද? ආදි වශයෙන් අදහසක් ගන්න පුළුවන්කම ලැබෙනවා. සැලසුමේ මේ උපාය මාර්ග තීරණය කරලා තියෙනවා. තේරුණානේ? තුන්වෙනි එක තමයි ආයතනයේ සහ අභ්‍යන්තර ශක්තියින් හා දුර්වලතාත් බාහිර අවස්ථා සහ තර්ජනත් හඳුනා ගැනීමට. අර soft analysis එකේ කිව්ව එක මොනවද? strength, weaknesses, opportunities and threats. මතකයිනේ? ආයතනයේ සහ අභ්‍යන්තර ශක්තියින් සහ දුර්වලතා. ඒ කියන්නේ අපි මේ කරන්නේ තීරණය කළ ව්‍යාපාර ආයතනයේ ඇතුළේ තියෙන ශක්තියින් අපිට ධනාත්මක සාධක. පුහුණු සේවකයෝ, ප්‍රමාණවත් භෞතික සම්පත්, ප්‍රමාණවත් මූල්‍ය සම්පත්, ඒ වගේ ශක්තිය. අනික දුර්වලතා. අපි හිතමු හොඳ උගත් සේවකයෝ ඉන්නවා, පළපුරුදු අය ඉන්නවා. ඒගොල්ලෝ ටිකක් දඩබ්බරයි. අපිට ඒගොල්ලෝගෙන් වැඩ ගන්න ටිකක් අමාරුයි. වැඩ ගන්න බෑ අපිට ඒගොල්ලන්ගේ බොහොම චාටුවෙන් තමයි ඒගොල්ලෝ කීකරු කරලා වැඩ ගන්න පුළුවන්. ඒගොල්ලන්ට වැඩිපුර සැරට නියෝග දුන්නොත් ඒගොල්ලෝ වැඩ කරන්නේ නැහැ. දුර්වලතා. තේරුණාද? ඊළඟට බාහිරින් දකින්න පුළුවන් අවස්ථා. අපිට තව අලුත් ව්‍යාපාර අවස්ථාවට යන්න පුළුවන්ද? මේ ව්‍යාපාර කටයුත්ත දියත් කරලා පරිණත වෙද්දී ඒ හර අපිට තව අලුත් ව්‍යාපාර අවස්ථා ඇති වෙනවද? අලුත් ව්‍යාපාර අවස්ථාවල ගමන් කරන්න පුළුවන්ද? ඒවට බාහිරින් එල්ලෙන තර්ජන, නීති රීති වලින්, තරඟකරුවන්ගෙන්, නව තාක්ෂණයෙන් ඇතිවන තර්ජන. දැන් අපිට අලුත් අවස්ථාවකට යන්න පුළුවන්. ඒ අවස්ථාව තවත් ව්‍යාපාරිකයෙක් කරනවා. එයා පරිණත කෙනෙක්. එයා නවීන තාක්ෂණය පාවිච්චි කරනවා. අපිට එහෙනම් එතන තර්ජනයක් තියෙනවා. එයා භාවිතා කරන නවීන තාක්ෂණ මට්ටමම අපිත් භාවිතා කරන්න වෙනවා. අපිට ඒක තර්ජනයක්. ස්ටාර්ට් එකේම කරන එක. ඊළඟට අනාගත අවිනිශ්චිතතා අවම කර ගැනීමට සැලසුමක් හැදුවම සැලසුම් කරන්නේ අවසන් ප්‍රතිඵලයේ වශයෙන් සැලසුම් කරන්නේ අවසාන ප්‍රතිඵල ටික කැටි කරන ලැයිස්තුන මේ සැලසුම කියන්නේ. ඒ නිසා අනාගත අවිනිශ්චිතතා අඩු කරගන්න පුළුවන්. දැන් අපි ගත්තොත් නිවසක් හදන්න පෙර ගෘහ නිර්මාණ ශිල්පියෙක් විසින් අපිට නිවාස සැලැස්මක් හදලා දෙනවනේ, හවුස් ප්ලෑන් එකක්. ඒ නිවාස සැලැස්ම අතේ තියෙනකොට සිවිල් ඉංජිනේරුවට වෙන්න පුළුවන්, ප්‍රධාන සේවකයන්ට නැත්නම් අපි කියන්නේ හෙඩ් බාස් මහත්මයාට වෙන්න පුළුවන්. තේරුණාද? සුපරීක්ෂකයන්ට වෙන්න පුළුවන්. ඒ ගොඩනැගිලි නැත්නම් නිවාස හිමිකරුවන්ට වෙන්න පුළුවන්. ඒගොල්ලන්ට අවිනිශ්චිතතාවය අඩුයි. ඒගොල්ලෝ දන්නවා මේ ගොඩනැගිලි හැදෙන්නේ මේ විදියටයි. නිමෝනම් පස්සේ වහල එන්නේ මේ විදියටයි. තේරුණාද? මේ ගොඩනැගිලි ඇතුළත සැකස්ම මේ විදියටයි. සැකයක් නැහැනේ. සැලසුමක් නොතිබුණා නම් මොකද වෙන්නේ? හිතා ගන්න බෑ. දැන් මම එක්තරා දවසක මේ ළඟදී දවසක අපේ මිත්‍රයෙක්ගේ ගයක් හදන තැනට මට යන්න අවශ්‍යතාවය ගියා. ඒතර ෆවුන්ඩේෂන් එක දාලා තියෙනවා, සම්පූර්ණ කම්ප්ලීට් දාලා. තේරුණාද? ඒකේ දැන් ඉන් එහාට අපිට තේරෙන්නේ නැහැ මේක දැන් කාමර තියෙන කොහෙද, සාලේ කොහෙද තේරෙන්නේ නැහැ. ඉතින් මම ඇහුවම මේ එයාගේ මල්ලිකෝ මටත් හිතා ගන්න බෑ අයියේ මේක කොහොමද හරි මේ කියලා. පස්සේ අපේ මිත්‍රයාම පස්සේ පටගල් ප්ලෑන් එක ගත්තා. අන්න ප්ලෑන් එක කරන් එයා විග්‍රහ කරන්න ඕනේ. ප්ලෑන් එක ගන්නකොටම අපිට තේරෙනවා රයිට් මේ තියෙන කාමර, මේ තියෙන වොෂ්රූම්, මේ තියෙන ඩ්‍රෝවින් රූම්. පැහැදිලි. තේරෙනවද? අන්න ඒ වගේ අනාගත අවිනිශ්චිතයි නිසා ඇති වෙන්නේ නැහැ. අපි දන්නවා මේක නිර්මාණය වෙන්නේ කොහොමද කියලා. ඊළඟට අවශ්‍ය සම්පත් මොනවද යන්න ඇගීම. දැන් අනිවාර්යයෙන්ම සැලසුම් කරන්නේදී අවසන් ඵලයේ වශයෙන් හදන සැලැස්ම තුල අවශ්‍ය සම්පත් විශ්ලේෂණයක් තියෙනවා. භෞතික මානව මූල්‍ය හොඳින් විග්‍රහ කරලා තියෙනවා. ඒ නිසා අපිට කල්ැතුව ඒ සම්පත් ඒක රාශී කරගන්න පුළුවන්. ඒක තමයි මේක වාසි. දැන් මේක ඇහුවේ අවශ්‍ය සැලසුමක් අවශ්‍ය වන්නේ කියලා. ඇත්තම ප්‍රතිලාභනේ අහන්නේ මේ වාසිනේ. තේරෙනවද? එහෙනම් අවශ්‍ය සම්පත් මොනවද යන ඇගීමක් කරලා තියෙනවා. එතන ගණනය කිරීමක් කරලා තියෙනවා. දැන් අපි තුමු නිවාස සැලැස්මක නම් අවශ්‍ය සිමෙන්ති, අවශ්‍ය වැලි, අවශ්‍ය වහලට අවශ්‍ය ලීදඬු සියල්ලම එස්ටිමේට් හදලා තියෙන. එස්ටිමේට් හදලා තියෙන. තේරෙනවද? ඒ නිසා අපිට ඒව කල්ැතුව වඩා වාසිදායක මාර්ග වලින්, ඒ කියන්නේ තත්වෙන් උසස් වෙන්න ඕනේ,
සාපේක්ෂව මිල අඩු වෙන්න ඕනේ. පහසුවෙන් ලබා ගන්න පුළුවන් වෙන්න ඕනේ. දිගු කල පවතින ගුණාත්මක ද්‍රව්‍ය වෙන්න ඕනේ. අන්නේ සම්පත් අපිට පහසුවෙන් ඒක රාශී කරගන්න පුළුවන්. එහෙනම් සම්පත් මොනවද යන්නේ නැගීමක් තියෙන නිසා අපිට සම්පත් පහසුවෙන් රැස් කරගන්න පුළුවන්. පැහැදිලිද? සම්පත් ඒක රාශී කර ගැනීම. ඒක රාශී කර ගැනීම. කර ගැනීම පහසු වෙනවා. පහසු වේ. ඊළඟට වර්තමාන හා අනාගත තරංගකාරීත්වය ඇගීම. සැලසුම් කරණය තුලින් අනිවාර්යයෙන්ම වෙළඳ පොලේ දැන් පවතින තරංගකාරීත්වයත් අනාගතයේදී ඇති වෙන්න පුළුවන් තරංගකාරීත්වයේ ස්වභාවයත් අනිවාර්යයෙන්ම විශ්ලේෂණය කරනවා. මොකද තරංගකාරීත්වය ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. දැන් මම කිසියම් අපි හිතමු රේස් එකක් යනවා කියලා අපි හිතමු මල්ල ක්‍රීඩා ඉසව්වක් අපි සහභාගී වෙනවා කියලා කියන්නකෝ. තේරෙනවද? ඒතකොට මම ඒ මල්ල ක්‍රීඩා ඉසව්වේ අනිකුත් තරඟකරු කවුද? ඒගොල්ලෝ මොන වගේ පාසල් වලින් පිට වෙච්ච අයද? මොන වගේ දක්ෂතා තියෙන අයද? මොන වගේ ක්‍රීඩා සමාජවල මොන වගේ පුහුණු කරන් යටතේ පුහුණු වෙලා ක්‍රීඩා කරන අයද කියලා මම අවබෝධයක් තියෙනවා. තිබුණොත් මම ඒගොල්ලන්ගේ ක්‍රීඩා විලාසය, ඒගොල්ලන්ගේ දහවන වේගය හොඳින් මම නිරීක්ෂණය කරලා තොරතුරු රැස් කරලා මම ඒ දක්ෂතා අභිභව යන්න මට පුළුවන් හොඳ පුහුණු කරුවෙකුට පුහුණු වෙන්න නැත්නම් සූදානම් වෙන්න. තේරෙනවද? ඒ වගේ තමයි වර්තමාන හා අනාගත තරංගකාරීත්වය ඇගීමක් තියෙනකොට අපට ඒ තරංගයට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් වන විදිහට සියලු දේ අපට කල්ැතුව වාසදායක අන්දමින් සූදානම් කරගන්න පුළුවන්. ඊළඟට ආයතනයේ සියලුම කාර්යයන් සමායෝජනය සහ පාලනය කිරීම සඳහා ආයතනයේ සියලුම කාර්යයන් සමායෝජනය කියන්නේ ඉලක්ක ළඟා කර ගැනීම සඳහා එකට ඒකාබද්ධ කරන්න. තේරුණාද? නැත්නම් ආයතනයේ සියලුම කාර්යයන් ටික ඉලක්ක ළඟා කර ගැනීම දෙසට යොමු කරවා ගැනීම සහ යම් යම් වැරදි සිදු වුණොත් ඒවා ක්‍රියාත්මක කරද්දී ඒවට නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ග ගන්න කල්ැතුවම අපිට සූදානම් වෙන්න හිතන්න තේරෙනවද? පුහුණුවක් ලබන්න මේ සැලසුමෙන් අපිට ලොකු මඟ පෙන්වීමක් කරනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම සැලසුමක් ව්‍යාපාරයකට අත්‍යවශ්‍යයි. ඒ කියන්නේ සැලසුමක් නොමැතිව ව්‍යාපාරයක් ආරම්භ කර ක්‍රියාත්මක වෙනවා කියන්නේ ඔක හරියට ඉන්ධන නොමැතිව වාහනයක් අපි ස්ටාර්ට් කරලා යම් ගමනාන්තයක් දක්වා යන්න උත්සාහ කරනවා වගේ තමයි. ඒ කියන්නේ ඉන්ධන චුට්ටක් තිබුණොත් ස්ටාර්ට් කරන්න පුළුවන්. ඉන්ධන අපි තුමු කිලෝමීටර් 10කට වගේ ප්‍රමාණයකට ඉන්ධන තියෙද්දි අපි වාහනේ ස්ටාර්ට් කරලා අපි කිලෝමීටර් 200ක ගමනාන්තරය යන්න යනවා. මොකද වෙන්නේ? කිලෝමීටර් 8ක් 10ක් 12ක් යනකොට මොකද වෙන්නේ? අනිවාර්යයෙන්ම වාහනේ නතර වෙනවා. ඉන් එහාට ගමන් කරන්න බෑ. ඒ වගේ තමයි නම් සැලසුමක් නොමැතිව ව්‍යාපාරයක් ක්‍රියාත්මක කරනවා යනු ප්‍රමාණවත් ඉන්ධන ප්‍රමාණයක් නොමැතිව වාහනයක් අපි පණ ගන්නවල ධාවනය කරනවා සමානයි. අසාර්ථක ගමනක් කියන්නේ. වැඩි කල් යන්න බෑ. තේරෙනවද? ඒ නිසා සාර්ථක ව්‍යාපාරයක් වෙන්න දිගු කල් පවතින ව්‍යාපාරයක් වෙන්න අනිවාර්යයෙන්ම හොඳ සැලසුමක් අත්‍යවශ්‍යම වෙනවා. පැහැදිලිනේ? ඒතර මේ වගේ කරුණකට ලකුණු එක බැගින් කරුණු තුනකට ලකුණු තුනක්ම දීලා තියෙනවා. එතකොට මේකට පුළුල් විස්තරයක් ඕනේ නැහැ. මේ වගේ පොයින්ට් ෆෝම් එකකින් ඊටාම කෙටියෙන් කරුණු වශයෙන් ලියුවා නම් හොඳටම ඇති. පැහැදිලිනේ? එතකොට දැන් මේ ප්‍රශ්නේ දැන් මම කියවන්නේ දැන් මේ ප්‍රශ්නේ ඔබට පුළුවන් වෙන විදිහකට දකින්න. දැන් මේ ප්‍රශ්නේ මේ විදිහටම අහනවා. මේක නැවතත් අහනවා. අහලක් තියෙනවා. වෙනස් ස්වරූපයෙන් අහන්න පුළුවන් කොහොමද? ව්‍යාපාරයකට සැලසුමක් අවශ්‍ය වන්නේ ඇයි? නැත්තම් විධිමත් සෑම ව්‍යාපාරයක්ම ව්‍යාපාර සැලසුමක් කෙරෙහි විශ්වාසය තමයි. ඔබ එකඟ වන්නේද? හේතු දක්වන්න. විධිමත් සෑම ව්‍යාපාරයක්ම තේරෙනවද? ව්‍යාපාර සැලසුම් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරයි. නැත්නම් වැඩි විශ්වාසයක් තබයි. නැත්නම් වැඩි බරතැබීමක් කරයි. එකඟද? පැහැදිලි කරන්න. ඒත් මේකමනේ අහන්නේ. ඒත් මේකමයි. සෑම විධිමත් ව්‍යාපාරයක්ම සැලසුම කෙරෙහි වැඩි නැඹුරුවක් දක්වනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ දන්නවා සැලසුම කියන්නේ මොකද්ද? මාර්ග සිතීමක් හා සමානයි. රෝඩ් මැප් එකක් හා සමානයි. අපි කවදාකවත් පය ගහලා ගමන් නොකරපු මාර්ගයක යම් ගමනාන්තයක් යම් නිශ්චිත ඉලක්කයක් සොයාගෙන අපිට යන්න තියෙනවා නම් අපිට මාර්ග සිතීම දුන්නොත් මාලිමයන්ට අතේ තියෙන බොහොම ලේසි අපිට උතුර දකුණ හොයාගන්න. අර මාර්ග සිතී වනෝ ගමන් කරන්න බැරිද? පුළුවන්. පැහැදිලිවම පුළුවන්. දැන් අපේ ලංකාවේ පැවති දුක්දායක යුද්ධ සමයේදී අපේ සොල්දාදු සමහරට එයාක්‍රාෆ්ටෙන් ගිහලා බස්සනවා
වනගත ප්‍රදේශයක. ඒගොල්ලන්ට කිලෝමීටර් 100ක විතර ඉලක්කයක් ක්ලියර් කරන්න තියෙනවා. කවදාකවත් ගිහිල්ලා නැහැ. නමුත් ඉලක්කයට යනවනේ. මොකද්ද? රෝඩ් මැප් එක අතේ. ඒ වෙනම් මේකත් ඒ වගේ තමයි. මාර්ග සිතියමක් හා සමාන. එහෙනම් සෑම ව්‍යාපාරයක්ම සැලසුමක් සහිතව ක්‍රියාත්මක වීමේදී අනිවාර්යයෙන්ම ඉලක්ක නිශ්චිතව හඳුනාගෙන ඉලක්ක වලට වඩාත්ම නිවැරදි ආකාරයෙන් ගමේ ළඟා වෙන්න පුළුවන් වන විදිහට ව්‍යාපාර කටයුතු සැලසුම් කරලා දියත් කරන්න ලේසි. ඒ නිසා සෑම ව්‍යාපාරයක්ම විධිමත් ව්‍යාපාරයක්ම සැලසුම කරේ වැඩි නැඹුරුවක් දක්වනවා. තේරුණාද? එහෙම තහන්න පුළුවන් ව්‍යාපාරයකට සැලසුමක් මගින් අත් කරගත හැකි වාසි නැත්නම් ප්‍රයෝජන. ඒත් මේකම තමයි යන්නේ. එහෙම නැත්නම් ඕක අහන්න පුළුවන් කොහොමද? ඇතැම් ව්‍යාපාර සැලසුම් කරන්නේකින් තොරව නැත්නම් සැලසුමක් භාවිතා නොකර ව්‍යාපාර කටයුතු පවත්වගෙන යනවා. ඉක්මනින් මේ ව්‍යාපාරේ අසාර්ථකත්වයට පත් වෙනවා. ඒ සඳහා බලපාපු හේතු මොකක්ද යහන්නේ? මේ ප්‍රශ්න නිපැත්ත ගෙවුවා. දැන් පේනවද? මෙන්න මේව තමයි ව්‍යායාම. මේකම නිපැත්ත ගෙවුවා. ඇතැම් ව්‍යාපාර සැලසුම් නොමැතිව ක්‍රියාත්මක වෙලා කෙටි කලක් තුල අසාර්ථකත්වයට පත් වෙනවා. මොනවද හේතු? මේවම නිපැත්ත ගන්න මොකද එකක්. එකක් තමයි පරමාර්ථ අරමුණු. නැත්නම් පරමාර්ථ අරමුණු පිළිබඳ නිශ්චිත අවබෝධයක් කළමනාකරන නොමැති වීම. ඇයි? සැලසුම් කරන්නයක් නැහැ. එහෙනම් සැලසුමකුත් නැහැ. සැලසුමක් තිබුණොත් තමයි පරමාර්ථ ඒ වගේම අරමුණු හඳුන ගන්න පුළුවන් වෙන්නේ. කළමනාකරු ඒක දැක්කොත් තමයි අනාගතයේ දෙස බලලා හොඳට හිතලා වඩා නිවැරදි තීරණ අරගෙන ව්‍යාපාර මෙහෙයුම් කටයුතු නිවැරදිව ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඉතින් ඒක නැති නිසා සාර්ථක වුණා. මේකම නිපැත්ත ගැහුවා. අනික පරමාර්ථ ඉටු කරගන්න දියත් කළ යුතු උපාය මාර්ග පිළිබඳ අවබෝධයක් කළමනාකරන්නේ නැහැ. ඇයි? මොන වගේ ව්‍යාපාර කාර්යයක්ද කරන්නේ? මොන වගේ සංවිධාන වර්ගයකද ඒක ක්‍රියාත්මක වෙන්නේ? මොන වගේ සංවිධාන ව්‍යුහයක්, සංවිධාන දූරාවලියක් තියෙනවද? දන්නේ නැහැ, අවබෝධයක් නැහැ. ඉතින් ඒ නිසා කළමනාකරනට වඩාත් නිවැරදි තීරණ ගන්න බෑ, අසාර්ථක වෙනවා. තේරුණාද? ඊළඟට ආයතනයේ ශක්තිය, දුර්වලතා, බාහිර පරිසරයේ තියෙන අවස්ථා සහ තර්ජන ගැන අවබෝධයක් ලබන්නත් බෑ. මොකද ඒවා සැලසුමක් නැහැ නේද? සැලසුමින් අන්තර්ගත වෙන්නේ. ඒ නිසා නිවැරදි පරිසර අවබෝධයකින් තොරව. තේරුණාද? ඒ වගේම පරිසරය සම්බන්ධයෙන් නිවැරදි තීරණ ගන්නේ නැතුව ආරම්භ කරලා ක්‍රියාත්මක කරන්න වෙනවා. එහි ප්‍රතිඵලය කෙටි කාලෙකින් ව්‍යාපාරේ අසාර්ථක වෙන බව. අනිත් එක අවශ්‍ය සම්පත් මොනවද කියලා ඇගීමක් කරලා නැහැ. කරලා ඇති සමාන සැලසුම ඒවා සඳහන් වෙලා නැහැ. ඒ නිසා කළමනාකරු දන්නේ මොන වගේ සම්පත්ද පාවිච්චි කරන්නේ. ඒ සම්පත් කොහෙන්ද අපි රැස් කරගන්නේ? තේරෙනවද? සම්පත් ලබාගත හැකි මූලාශ්‍ර, සපයාගත හැකි වඩා වාසදායක මූලාශ්‍ර මොනවද? අවබෝධයක් නැහැ. ඉතින් අපි එහෙනම් වැරදි මූලාශ්‍ර වලින් අපි සම්පත් ලබා ගන්නවා. එක්ක වෙලාවට ලැබෙන්නේ ප්‍රමාද වෙනවා. එක්ක තත්වෙන් බාල සම්පත් ලැබෙනවා. එක්ක පිරිවේ අධික සම්පත් ලැබෙනවා. එහෙනම් ලාභ ලබන්න අසාර්ථක වෙනවා. තේරෙනවද? අන්න ඒ වගේ අනිත් පැත්ත ගන්න පුළුවන් වෙන්නත් ඕනේ. අනික නිවැරදි සමායෝජනයක් හෝ පාලනයක් කරන්න සැලසුමක් ඕනෙම. මොකද සැලසුමේ තියෙන්නේ අපේක්ෂිත තත්ත්වය. නිතරම සැලසුමේ තියෙන මොකද්ද? අපේක්ෂිත තත්ත්වය. තේරෙනවද? දැන් හවුස් ප්ලෑන් එක ගත්තත්, නිවාස සැලසුමක් ගත්තත්, නිවාස ප්ලෑන් එකේ තියෙන අපි නිවස හදලා නිම කරාට පස්සේ පෙරෙන අපේක්ෂිත නිවසනේ. ඇත්ත එක නෙවෙයි. ඇත්ත එක අපි ඇත්තටම හදන්නේ ඉපේ. එහෙනම් හදාගෙන යනකොට ඒ කියන්නේ අපි බිල්ඩින් එක නිර්මාණය කරගෙන යනකොට විටින් විට සැලසුමත් එක්ක සංසන්දනය කරන්න පුළුවන්. මෙන්න දැන් සත්‍ය තත්ත්වය, මෙන්න සැලසුම තත්ත්වය. සැලැස්මෙන් මෙන්න අපේක්ෂිත ෆවුන්ඩේෂන් එක. අපි අපේක්ෂිත බිත්ති ඔක්කොම පෙන්눔 කරනවානේ. ඒ ස්ටෙප් බයි ස්ටෙප් සසඳන්න පුළුවන්. සසදල විචලතා තිබේ නම්, වැරදි තිබේ නම් අනිවාර්යයෙන්ම නිවැරදි කරගැනීමේ හැකියාවක් ඇති වෙන එක තමයි පාලනය කියන්නේ. එහෙනම් නිසි සමායෝජනයක්, පාලනයක් කරන්න බැරි වෙනව සැලසුම් කරන්නයක් නැති වුණොත්. ඒ නිසා අනිවාර්යයෙන්ම කෙටි කාලේ ව්‍යාපාරේ අසාර්ථක වෙනවා. දැක්කද? මේ ප්‍රශ්න මනිපිට ගන්න පුළුවන්. ඔන්න ඔය මම දැන් මේ කරපු දේ තේරුණානේ. ප්‍රශ්නෙට මම උත්තරේ විශ්ලේෂණය කරා. ඒ වගේ ප්‍රශ්න ලියන්න ඕන ධාරිතය පෙන්නුවා. මම කෝ විස්තරාත්මක අවශ්‍ය නැහැ. ඇයි කියලා නැහනේ කරුණු ලිව්වම ඇති. තේරෙනවද? කරුණු 3යි ඒ කාලේ දැන් නම් 4යි මතකයිනේ. 2010න් පස්සේ කරුණු 4ක්නේ. 10ට පෙර නිසා කරුණු 3යි ලකුණු 3යි. දැන් නම් කරුණු 4ක් ලියන්නම වෙනවා. තේරෙනවද? සහ මම මේ ප්‍රශ්නේ විදි 3කින් 4කින් තව කිව්ව අහන්න පුළුවන් විදි. දැන් ප්‍රශ්න 5ක් කරා සමානයි. තේරෙනවද? යන්නේ එතකොට තමයි ඔබ දන්නේම නැහැ. ඔබ කිසිදු වෙහෙසක් නැහැ. අමතර වෙහෙසක් නැතුවම ඔබ මෙන්න විභාග ප්‍රශ්න පත්‍රයට යොමු වෙන විවිධ ආකාරයේ ප්‍රශ්න වලට ඔබ දන්නේම නැතුව සූදානම් වෙලා යන්නේ. එහෙම නැති අය තමයි විභාගෙදී ප්‍රශ්න පත්‍රය අතර ගත්තම හිඳාඩිය දානවා. වෙවුලනවා. ඔලුව කැක්කුම හැදෙනවා. කලන්තේ වගේ වෙනවා. බය වෙනවා. ඇයි? මෙන්න මේ වගේ ව්‍යායාම කරලා නැහැ.
මේ වගේ අපි ව්‍යායාම කරලා යනවා. කියන්නේ අපිට ප්‍රශ්න පත්‍රයේ අතර ලැබෙනකොට ඒ ප්‍රශ්න පත්‍රය වගේ දහස් ගානක ප්‍රශ්න පත්‍ර කළා හා සමානයි. දහස් ගානක ප්‍රශ්න පත්‍ර කරන්නේ කිසිම ගුරුවරයෙක් කිසිම ළමයෙක්. නමුත් දහස් ගානක ප්‍රශ්න පත්‍ර කළා හා සමාන පළපුරුද්දක් තියෙනවා. මානසික විශ්වාසයක් සහිත පළපුරුද්දක් තියෙනවා. අන්නේ මානසික විශ්වාසයේ සහිත පළපුරුද්ද පදනම් කරගෙන අති සාර්ථක පිළිතුරු පත්‍රයක් ඔබට ප්‍රදානය කරන්න පුළුවන්කම ලැබෙනවා. එහි අවසාන ඵලය අනිවාර්යයෙන්ම වැඩිම ලකුණු ප්‍රමාණයකින් සහිත ලකුණු 80න් එහා තියෙන ඒ සාමර්ථ්‍යයක් ගන්න පුළුවන්කම ලැබෙනවා. පැහැදිලිනේ? රයිට්. එතකොට මේ ප්‍රශ්නේ ඊටාම වැදගත් ප්‍රශ්නයක්. මොකද නිරන්තරයෙන්ම අහනවා. නිරන්තරයෙන් විභාගයට අහනවා. මතකනේ කලමනාකරණයේ වැඩිම ගැටලු ප්‍රමාණයක් වුම වෙන්නේ සැලසුම්කරණයේ සංවිධානකරණයේ. මේක නැවතත් අහන්න පුළුවන් හොඳ ප්‍රශ්නයක්. අපි ඊළඟ ප්‍රශ්නට යමු. මේක එම ප්‍රශ්නෙම කොටසක් රෝම ඉලක්කම් 2. ව්‍යාපාරයක කාර්ය සාධනය කියන්නේ ක්‍රියාකාරීත්වය. කාර්ය සාධනය කියන්නේ යහතින් ක්‍රියාත්මක වීම. කාර්ය සාධනයේ සොයා බැලීම සහ විමර්ශනය කිරීම අවශ්‍ය වන්නේ මන්ද? ව්‍යාපාරයක කාර්ය සාධනයේ සොයා බැලීම සහ විමර්ශනය කිරීම අවශ්‍ය වන්නේ මන්ද? අවශ්‍යයිනේ. අනිවාර්යයෙන්ම කාර්ය සාධනය හොයලා බලන්න ඕනේ. තේරුණාද? සොයා බැලීම සහ විමර්ශනය කරන්න ඕනේ. එකක් අපේක්ෂිත ඉලක්ක කරා ව්‍යාපාරයේ ගමන් කරන්නේද යන්න සොයා බැලීමට හා එසේ නොවේ නම් ගත යුතු ක්‍රියාමාර්ග ගැනීමට. දැන් මේ කියනකොටම මේ කාර්ය සාධනයේ සොයා බැලීම හා විමර්ශනය කියනකොටම මේ ප්‍රශ්නේ අහන්නේ කොතනින්ද කියලා අපිට ටක් ගාලා ක්ලික් වෙන්න ඕන. ඔළුවට එන්න ඕන. කොතනින්ද අහන්නේ? කලමනාකරණය මොන ඒකකෙන්ද අහන්නේ? පාලනකරණය. සැලසුම්කරණය, සංවිධානකරණය, මෙහෙයවීම පාලනය. පාලනය නැත්නම් කන්ට්‍රෝලින් පාලනකරණය කියන එකකින් තමයි අහන්නේ. මොකද පාලනයේදී තමයි කාර්ය සාධනය අපි ඇගීමට ලක් කරන්නේ. කාර්ය සාධනය නැත්නම් මනින්නේ. විවිධ ප්‍රමිතිය දාගෙන. තේරෙනවද? මොකද ඒක අවශ්‍ය වෙන්නේ අපේක්ෂිත ඉලක්ක කරා ව්‍යාපාරය යනවාද? ඒ කියන්නේ අපේක්ෂිත පරමාර්ථ හා අරමුණු ළඟා කර ගැනීම දෙසට ව්‍යාපාරයේ ක්‍රියාත්මක වෙනවද කියලා හොයලා බලන්න ඕනේ. තේරෙනවද? එහෙම නොවේ නම් අපේක්ෂිත ඉලක්ක කරා ව්‍යාපාරයේ ගමන් කරන බව පේන්නේ නැහැ. තේරෙනවද? ඉලක්ක වලට ළඟා වෙන්න බැරි වෙන ආකාරයෙන් තමයි වැරදි මාර්ගයක තමයි ගමන් කරන්නේ. එහෙමනම් අනිවාර්යයෙන්ම නොවේ නම් ගත යුතු නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ග ගන්න ඕනේ. තේරුණානේ? ඒක තමයි මේ කාර්ය සාධනයේ සොයා බැලීම හා විමර්ශනය කිරීම කියන්නේ ඒකයි. දැන් මේ ඉටුවමින් තියෙන සත්‍ය ව්‍යාපාර කටයුතු දැන් දියත් කරලා දැන් දැනටත් ක්‍රියාත්මක වන ජීවමාන වන ව්‍යාපාර ක්‍රියාකාරකම් නිවැරදි ඉලක්ක ඉටු කර දෙන විදියට ක්‍රියාත්මක වෙනවද කියලා අපි හොයලා බලන්න ඕනේ. එහෙම නොවේ නම් අනිවාර්යයෙන්ම නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ග ආදේශ කරන්න වෙනවා. අන්න ඒ නිසා ව්‍යාපාරයේ කාර්ය සාධනයේ සොයා බැලීම විමර්ශනය අත්‍යවශ්‍ය වෙනවා. දෙවෙනි එක තමයි ව්‍යාපාරයේ පැවැත්ම සඳහා අවශ්‍ය සම්පත් පවතීද යන්න දැන ගැනීමට. දැන් ඉලක්ක කරා ගමන් කරලා නිවැරදි කාර්ය සාධනයක් ලබන්න නම් අවශ්‍ය සම්පත් ප්‍රමාණවත් දෙන්න බෑ. සම්පත් නැත්නම් මුකුත් කරන්න බෑනේ. රටක සම්පත් නැත්නම් රටේ ජාතික නිෂ්පාදනයට දෙන්න පුළුවන් දායකත්වයේ කොහෙත්ම අපිට සාර්ථකව ලබා දෙන්න බෑ. ඒ වගේ අවශ්‍ය භෞතික සම්පත්, මානව සම්පත්, මූල්‍ය සම්පත්, තොරතුරු සම්පත් ආදි වශයෙන් සම්පත් ප්‍රමාණවත් ලෙස තියෙනවද කියලා අපි හඳුනා ගන්න නම් කාර්ය සාධනය අපි සොයා බලන්න ඕනේ. කාර්ය සාධනය අගයන්න ඕනේ. ඇගීමට ලක් කරන්න ඕනේ. තේරෙනවද? ඒ සම්පත් නැත්නම් ඒ සම්පත් සපයාගත හැකි නැත්නම් ඒ සම්පත් සපයාගත හැකි මාර්ග පිළිබඳ අපි අවධානය යොමු කරලා ඒ අදාළ මාර්ග වලින් සම්පත් සපයා ගන්න ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒ නිසා අනිවාර්යයෙන්ම ඒ සම්බන්ධිත ප්‍රකාර සාධනය වැදගත්. කාර්ය සාධනය කරනකොට තමයි, ඒ කියන්නේ කාර්ය සාධනය කියන්නේ අපි මේ කරගෙන යන කාර්ය නිවැරදිද? නිවැරදි මාර්ගයේ ගමන් කරනවද? ඉලක්ක ළඟා කර ගැනීම දෙසට යොමු වෙලා ක්‍රියාත්මක වෙනවද කියලා ඇගීමනේ. ඉතින් ඒකදී අපිට පේනවා එහෙනම් වැරදි මාර්ගය යන්නේ. මොකද සම්පත් නැහැ. සම්පත් වල උණතාවයක් තියෙනවා. ඒක තමයි හේතුව. එහෙනම් සම්පත් අග්ගාල ඒක රාශී කරගන්න පුළුවන්. ඊළඟට පිරිවැය අවම කර ගැනීමට කටයුතු කිරීමට අනිවාර්යයෙන්ම ඕනෑම ව්‍යාපාරයක පිරිවැය අවම කරගන්න කාර්ය සාධනයේ මැනීම නැත්නම් ඇගීම නැත්නම් සොයා බැලීම විමර්ශනය කරන්නම ඕනේ. නැත්තම් වෙන්නේ අපි කාර්ය සාධනයක් නොකර මැන බැලීමක් නොකර ව්‍යාපාර කටයුතු අවසානය දක්වා යන්න හැරියු. අපි තුමු කිසියම් භාණ්ඩයක් නිෂ්පාදනය කරන ව්‍යාපාරයක් කියලා හිතන්නකෝ. එහෙනම් අමුද්‍රව්‍යයක් නිමිද්‍රව්‍යයක් බවට පත් කරන කම්ම කාර්ය සාධනයක් කරේ නැහැ, මැනීමක් කරේ නැහැ,
සත්‍ය ප්‍රතිඵල එක්ක අපේක්ෂිත තත්ත්වයේ සැසඳුවේ නැහැ. මොකද වෙන්නේ? එහෙනම් වැරදි භාණ්ඩයක් එළියට එන්න පුළුවන්. වැරදි නිමෙවුමක් නම් ආවේ ඒ නිමෙවුම වෙළඳ පොළට දැම්මත් විකිරින්නේ මිනිස්සු බාරගන්නේ පිළිගන්නේ. එහෙනම් මාකට් රිටර්න්ස් වශයෙන් ආපසු බාර ගන්න වෙනවා. මොකද ඒ නිමෙවුම් ප්‍රමාණය බිහි කරන්න අපි වියදම් කළේ කොච්චරද ඒ සම්පූර්ණ මුදලම අපත යන්න පුළුවන්. එහෙම නැත්නම් ඊටාම අඩුවෙන් නම් අලෙවි වුණේ තේරුණාද? ඒක අඩු ගන්න නිෂ්පාදන වියදමොත් ආවරණය වෙන්නේ නැත්නම් ඒ කියන්නේ මොකද? ඊටා ඉහළ පිරිවැයක් එකට ගිහිලා තියෙනවා. තේරුණාද? ඒ නිසා අනිවාර්යයෙන්ම පිරිවැය අඩු කරගන්න නම් අපි කාර්ය සාධනය මනින්න ඕනේ. ඒ කියන්නේ කාර්ය සාධනය කරන්න අපි ආරම්භයේදීම කාර්ය සාධනය මනිනවා. ඊට පස්සේ ඒ අතරමඟ කාර්ය සාධනය කරනවා. අවසානයේ බලනවා. යෙදවුමක් නිමෙවුමක් බවට පත් කරන ක්‍රියාවලියේ ගමන් මගේදී එක් එක් අවදිවලදී කාර්ය සාධනය කරනවා. ඒතර පළවෙනි අවස්ථාවේම කාර්ය සාධනය කරාම පේනවනම් මෙතන වැරදක් තියෙනවා. මේ ද්‍රව්‍ය මිශ්‍ර කරන අනුපාතය වැරදි. ටක් ගාලා ඒක වෙනස් කරගන්න පුළුවන්. එතකොට පොඩි පාඩුවක් තමයි වෙන්නේ. එතකොට අපේ වියදමක් වශයෙන් එකතු වෙන්නේ චුට්ටයි. නමුත් අන්තිම මොහොත දක්වාම වැරදි කර කර ගියොත් ඒ නිෂ්පාදනයේ නිවැරදි කරන්න විශාල මේ සම්පත් ප්‍රමාණයක් ආයෙත් පාවිච්චි කරන්න වෙයි. ඒතර මොකද පිරිවැය වැඩි වෙනවා. ඒ නිසා පිරිවැය අඩු කරගන්න පුළුවන් වෙනවා කාර්ය සාධනේ අගේමට ලක් කරනවා. කාර්ය සාධනේ සොයා බැලීම හා විමර්ශනයක් කියන්නේ කාර්ය සාධනේ අගේමට ලක් කරනවා නම් මැනීමක් කරනවා නම් පිරිවැය අඩු කරගන්න පුළුවන්. ඊළඟට කාර්යක්ෂමතාවය හා නිමෙවුම වර්ධනය කර ගැනීමට. තේරෙනවද? ඒ කියන්නේ නිවැරදිව ව්‍යාපාර කටයුතු කරගෙන යන්න ඕනේ. නිමෙවුම වර්ධිත තත්ත්වයට පත් කරගන්න ඕනේ. වර්ධනය කියන්නේ අපේක්ෂිත ප්‍රමිතිය අනුවම නිපද වෙන්න ඕනේ. තේරෙනවද? ඒ වගේම ඊටාම ස්තරම් ගණේ අනර්ග ගණේ නිෂ්පාදිතය බිහි වෙන්නත් ඕනේ. ඒ සඳහා අනිවාර්යයෙන්ම සමස්ත නිෂ්පාදන ක්‍රියාවලිය නැත්නම් මෙහෙයුම් ක්‍රියාවලිය කාර්යක්ෂමතාවේ රැඳෙන්නත් ඕනේ. අන්නේ කාර්යක්ෂමතාවේ නැත්නම් නිවැරදිව මෙහෙයුම් ක්‍රියාවලිය වෙනවද? ඒ නිසා අපේක්ෂිත නිමෙවුම උපරිම ගුණාත්මක භාවයකින් එළියට ගන්න පුළුවන්ද කියලා අපිට තේරුම් ගන්න නම් අනිවාර්යයෙන්ම කාර්ය සාධන මැනීමක් කරන්න ඕනේ. ඊළඟට ලාභදායීත්වයේ නම් වාලීමට. ලාභදායීත්වයේ නම් වාලීමට. තේරුණාද? දැන් ඇත්තටම වෙළඳ පොලේ අලෙවි කළ හැකි නැත්තම් වෙළඳ පොලට විකිණිය හැකි නැත්නම් වෙළඳ පොලේ අලෙවි කළ හැකි. තත්ත්වෙන් උසස් භාණ්ඩයක් ඊටාම නිවැරදි ආකාරයෙන් නිෂ්පාදනය කරා නම් පහසුවෙන් වෙළඳ පොලේ ඒක අලෙවි කරගන්න පුළුවන්. ලොකු විකුණුම් ආදායමක් ලැබෙනවා. ඒ නිසා මොකද වෙන්නේ? ලාභයත් ඉහළ යනවා. ඒ නිසා ලාභදායීත්වයේ ඉහළ නංවා ගන්නත් අනිවාර්යයෙන්ම කාර්ය සාධනයක් කරන්න. මොකද කාර්ය සාධනය කරනකොට නිෂ්පාදන ආයතනයක නම් නිෂ්පාදනයකට ආරම්භ කරනකොට හෝ නැත්නම් ආරම්භ කර කෙටි දුරක් ගමන් කරනකොට ක්‍රියාවලිය අපිට දැනෙනවා මේ නිෂ්පාදනයේ ගුණත්වය එන්නේ නැහැ. මේක වැරදි. මේක මෙන්න මේ අඩුපාඩු තියෙනවා. සේවකයන්ට පුහුණුවක් දෙන්න ඕනේ. මේ අමුඩුව වෙනුවට හොඳ තත්ත්වයේ අමුඩුව පාවිච්චි කරන්න ඕනේ. අපි වහාම මේ බාල අමුඩුව අයින් කරන්න ඕනේ. ওই වගේ තීරණ මාලාවක් ගන්න පුළුවන්. ඒකේ ප්‍රතිඵලය වෙන්නේ අනිවාර්යයෙන්ම ගුණත්වයේ ඉහළ ගිහිල්ලා වෙළඳ පොලේ ඉල්ලුම වැඩි වෙලා ලාභදායීත්වය ඉහළ යනවා. අන්න ඒ දේ ඉෂ්ට කරේ මොකද? කාර්ය සාධනය මගින්. කාර්ය සාධනයේදී වැරදි නිවැරදි කරගත්ත නිසා. කාර්ය සාධනය නොකළා නම් නිෂ්පාදන ක්‍රියාවලිය වැරදි නිවැරදි වෙන්නේ නැහැ. එහෙනම් වෙළඳ පොලට යන්නේත් වැරදි භාණ්ඩයක්. ඉල්ලුමක් ඇති වෙන්නේ නැහැ. එහෙනම් විකුණුම් ඇති වෙන්නේත් නැහැ. ලාභයක් නැහැ. තේරුණානේ? ඊළඟට තව එකක් තමයි කාර්ය සාධනය සොයලා බලන්නේ. තව හේතුවක් තමයි මේක උත්තර නැති වුණත් සේවකයින්ගේ කාර්යක්ෂමතාවය අගයන්. සේවකයින්ගේ කැපවීම හා නැත්නම් සේවක ඵලදායීතාවය අගයන්. දැන් ඇත්තටම කාර්යක්ෂමව නිවැරදිව ව්‍යාපාර කටයුතු කරනවා නම් සේවකයින්ගෙන් අපේක්ෂිත ඵලදායීතාවය ලැබෙන්නේ නැහැ. එක්ක ශ්‍රම පැයකට එක්ක එක් ශ්‍රමිකයෙකුට. අපිට බලන්න අපි තුමු දැන් අපේක්ෂා කරනවා එක් ශ්‍රමිකයෙකුගෙන් දවසට ඒකක 50ක් හදයි කියලා. 50ම ලැබෙනවද? නැත්නම් ශ්‍රමික පැයකට ඒකක 10ක් 10ම ලැබෙනවද කියලා අපි දැනගන්න. මොකද මේ සේවක ඵලදායීතාවයේ මත තමයි හැම දෙයක්ම තීරණය වෙන්නේ. ශ්‍රමිකයාගේ ප්‍රොඩක්ටිවිටි එකනේ තේරෙනවද? එහෙනම් ශ්‍රමිකයා අඩුම සම්පත් ප්‍රමාණයක් නාස්ති කරලා වැඩිම නිමෙවුම් ප්‍රමාණයක් ලබා දෙනවා නම් ඒ කියන්නේ ශ්‍රමිකයාගේ ඵලදායීතාව ඉතාම හොඳයි. ශ්‍රමික ව්‍යාපාරයට දායාද කරන ඵලදායීතාව ඉතාම හොඳයි. දැන් කාර්ය සාධනයේ ඇගීම් කරාම අපිට තේරුම් ගන්න පුළුවන් ඒ ඵලදායීතාවයේ පහළ මට්ටමේද ඉහළ මට්ටමේ තියෙන. පහළ මට්ටමේ නම් අන්න කාර්ය සාධනය වැඩි කිරීමේ ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. සේවකයන්ට පුහුණුවක් දෙන්න පුළුවන්. දේශීය විදේශී පුහුණුවක්. නැත්නම් සේවකයන්ට දිරිදීමනා දීලා ඒගොල්ලෝ සේවයට තවදුරටත් පොළඹවන්න පුළුවන්. අභිප්‍රේරණ ක්‍රමමගින් තේරෙනවද? එහෙම නැත්නම් සේවකයින්ට රැකියාවේ කටයුතු නවීකරණය කරගන්න පුළුවන්. රැකියාවේ කටයුතු නවීකරණය කියන්නේ සේවකයා මෙතෙක් මිනිස් ශ්‍රමයෙන් කරන කටයුතු ගොඩක් වෙලාවට
පරිගණකයන්ටයක් නැත්තම් ඉලෙක්ට්‍රෝනික මේවලමක් නැත්නම් ආයුධයක් තේනවා නවීන අතිනවීන ඉලෙක්ට්‍රෝනික උපකරණ භාවිතා කරන්න අවස්ථාව දීම තුලින් ඒගොල්ලෝ ඉතා කැමැත්තෙන් වැඩ කරලා උපරිම ඵලදායීතාව ලබා දෙන්න පුළුවන්. අන්න ඒ තැන ඉන්නවද කියලා තහවුරු කරගන්නත් අනිවාර්යයෙන් මේ කාර්ය සාධන නැගීම කරන්න ඕනේ. අපිට ඒකත් ලියමු ප්‍රධාන උත්තරය නිසා. 6 වෙනි එක වශයෙන් සේවක ඵලදායීතාවේ ඇගීමට කියන්නේ සේවකයාගේ දැනට ලබා දෙන ප්‍රොඩක්ටිවිටි එක ඇතිද මදිද? මදි ඇතිනම් ප්‍රශ්නයක් නෑ. මදි නම් පිළියම් ආදේශ කළා ඒ ඵලදායීතාව වැඩි කරගන්න. තේරුණානේ? ඒ වගේ කරුණු තුනකට ලකුණු 3ක් දුන්නා. කරුණු තුන ලකුණු 3යි. පැහැදිලිද? එතකොට දැන් මේ ප්‍රශ්නෙත් වෙන විදිහට අහන්න පුළුවන්. අපි හිතමු කාර්ය සාධනයේ මැන බැලීමක් නැත්නම් කාර්ය සාධනයේ විමසා බැලීමක් හෝ විමර්ශනයක් නොකර ක්‍රියාත්මක වන ව්‍යාපාර කෙටි කාලෙදි මොකද වෙන්නේ? අසාර්ථකත්වයට පත් වෙනවා කියන එක. එහෙම අසාර්ථක වෙන්නේ කොහොමද? අහන්න පුළුවන් ඉතින්. අසාර්ථක වෙන හැටි කියනවා. එකක් තමයි සේවකයන්ගේ ඵලදායීතාවයේ හඳුනාගෙන ඒක වැඩි කරන්න පිළියම් යොදන්න නොහැකි වුණා. ඇයි? අපි කාර්ය සාධනයක් කළේ නැහැ. ඊළඟට ලාභදායීත්වය පහළ යන්න ගත්තා. ඇයි? නිවැරදි ගුණාත්මක භාණ්ඩයක් මාකට් එකට ගියේ නැහැ. ඉල්ලුම අඩු වුණා. මේකෙම උත්තර අපට පුළුවන් අනිත් පැත්තට ගන්න නැත්නම් ඍණ පැත්තට හරවන්න. තේරෙනවද? ඊළඟට කාර්ය සාධනයේ සොයා බැලීම සහ විමර්ශනය කිරීම තුළින් ව්‍යාපාරයේ සියලුම අංශ අතර හොඳ සමායෝජනයක් කරගන්න පුළුවන්. දැන් ප්‍රධාන හේතු අංශ 5ක් තියෙනවා. අංශ 5 එක් මට්ටම් වල සේවකයෝ දන්නේ සෙසු අංශ 4න් මොනවද කරන්නේ? සෙසු අංශ 4න් කරන කාර්යයන් කතරම් දුරට Tamanගේ අංශේ කාර්යයන්ට කොච්චර සහයෝගයක් දක්වනවද? නැත්නම් බද්ධතාවයක් දක්වනවද කියලා අවබෝධයක් නැහැ. ඒ අවබෝධයක් නැති නිසා යම් වැරදීම් සිදු වුණා. මන්දගාමී ලෙස ව්‍යාපාර කරගෙන ගියා. අන්න එවැනි තත්ත්වයන්ගෙන් ව්‍යාපාරේ මුදවගෙන මන්දගාමීත්වයේ මුදවගෙන ඉතා ක්‍රියාශීලී වේගවත් මෙහෙයුම් ගමනක් යන්නට අවශ්‍ය පසුබිම හදාගන්න පුළුවන්කම ලැබෙන්නේ මේ කාර්ය සාධනේ මන බැලුවොත් විතරයි. ඒ නිසා කාර්ය සාධනේ අනිවාර්යයෙන්ම අතිශය වැදගත් වෙනවා. පැහැදිලිනේ? අපි බලමු ඊළඟ ප්‍රශ්නය. 3 වෙනි ප්‍රශ්න රෝමිලකන් 3ට අහපු ප්‍රශ්නය. බලතල බෙදා හැරීමේ අරමුණු කවරේද? බලතල බෙදා හැරීමේ අරමුණු. මතකනේ? දැන් මේ බලතල කියනකොටම බලතල බෙදා හරිනවා කියනකොටම ඔබට සිහියට නැගෙන්නේ කළමනාකරණයේ පාඩමේ මොන උපාංගයේද? එහෙම දැනෙන්න ඕනේ. ඒකට තමයි අපිට මේක ලේසියෙන් ප්‍රත්‍යක්ෂ වෙන්නේ පහසුවෙන් නිවැරදිව ලකුණු ගන්න පුළුවන් පිළිතුරු ලියන්න පුළුවන් වෙයි. බලතල බෙදා හැරීම කියනකොටම මතක් වෙන්නේ කළමනාකරණයේ කුමන උපාංගයේද? මොකද උපාංගය? දෙවෙනි එක. මම කිව්වේ වැඩිපුරම ප්‍රශ්න අහන්නේ සැලසුම්කරණයේ සංවිධානකරණයේ. එහෙනම් මේ අහන්නේ සංවිධානකරණයේ. බලතල බෙදීම තියෙන්නේ ඩෙලිගේෂන් පවර් කියන එක තියෙන්නේ සංවිධානකරණයේ. නේ? කාර්යයන් හඳුනගෙන තේරෙනවද? කාර්යයන් බෙදා වෙන් කරලා ඊට පස්සේ දෙපාර්තමේන්තුව ඇති කරලා අන්න බලතල සහ වගකීම් පවර්ලා සම්පත් ලබා දීලා අවශ්‍ය සමායෝජනය කරලා කරාම තමයි සැලසුම් කරපු විදියට මෙහෙයුම් ක්‍රියාවලිය දියත් කරලා ආරම්භ කළ දියත් කරන්න පුළුවන්කම ලැබෙන්නේ. එහෙමනම් බලතල බෙදහැරනවා කියන එක තේරුම බලතල එක තැනකට අග්‍ර කළමනාකරුවන්ගේ ග්‍රහණයම තබා ගන්න නැතුව ඒ බලතල කොටස් කරලා පහළ මට්ටම් වල කළමනාකරුවන්ට ලබා දීම. නැත්නම් විබද්ධගත කරන මේ අහන්නේ. නොකියන්නේ ඒකයි. තේරෙනවද? එහෙනම් බලතල බෙදහැරීමේ අරමුණු. පළවෙනි එක තමයි එදිනදා ගත යුතු වඩා වැදගත් නොවන තීරණ. එදිනදා ගත යුතු වඩා වැදගත් නොවන තීරණ ගැනීමේ බලතල වගකීම් පහළ මට්ටමේ සහකරුවන්ට පැවරීම. එමගින් ඔවුන්ටද වගකීම් දැරීමට අවස්ථාව උදා වේ. එනම් බලතල අග්‍ර කළමනාකරුවන්ගේ ග්‍රහණයම තබා නොගෙන පහළ මට්ටම් වල එක් කළමනාකරුවන්ටත් බලතල සහ වගකීම් පවරනවා. ඒ පවරන මොකද? හේතුවක් තමයි එදිනෙදා ගත යුතු වඩා වැදගත් නොවන තීරණ ගැනීමේ බලතල පහළ මට්ටම් වලට දෙනවා. මොකද ඒගොල්ලෝ තෘප්තිවත්. දැන් ඒගොල්ලන්ට යම් දේ කරන්න බලතල නැතුව ඉන්නේ. කළමනාකරන ක්‍රියාවලට හවුල් වෙන්න ඒගොල්ලෝ ආසයි, කැමති. හවුල් වෙන විදියක් නැතුව ඉතින්. අන්න ඒ අවස්ථාව මේකෙන් උදා වෙනවා. හැබැයි දෙන්නේ ප්‍රධාන දේවල් කරන්න දෙන්නේ. තේරෙනවද? දෙන්නේ අර ඊතරම් ඉදිරියදා ගත යුතු වැඩ වැදගත් නොවන දේවල් වලට. දැන් නිදසුනක් වශයෙන් අද උදේ
මගේ ගෙදර ඉන්න උරුතල් බල්ලා අරගෙන ගියා පසු වෛද්‍යවරයා ළඟට. අපේ ප්‍රධාන පසු වෛද්‍යවරයා ඇවිල්ලා හිටියේ නෑ. ඉතින් ඒකේ දෙවනියා අලුතෙන් ගත්ත පසු වෛද්‍යවරයා එයා කරේ අර එන්නේ ඉස්සෙල්ලා අර එයා බල්ලගේ තුවාල ඇතුලේ තුවාල සුද්ධ පවිත්‍ර කරලා තේරෙනවද? ඒ සූදානම් කිරීමක් විතරයි කරේ. දැන් ඒක තරම්ම වැදගත් නෑනේ. ඒක සාමාන්‍ය සේවකකට කරන්න පුළුවන් නේ. එයා විස තුවාලේ අර ඉන්ජෙක්ෂන් ගහලා බෙහෙත් දාන්න මුකුත් කරේ නෑ. ඒ වගේ එදිනෙදා ගත යුතු වඩා වැදගත් නොවන තීරණ ගැනීම බලතල පහළ මට්ටම් වලට බය නැතුව දෙන්න පුළුවන්. දීම තුල තේරෙනවද? ඒ වගේ ඒගොල්ලන්ටත් වගකීම් දැරීමේ අවස්ථාව නැත්නම් වගකීම් දැරීමේ පරිචයක් පුරුද්දක අපි ලබා දෙනවා. මොකද එහෙම දුන්නොත් තමයි කවදා හරි ඉතා ඉහළ වැදගත් තීරණ ගන්න ඒගොල්ලට අවස්ථාව දුන්නොත් ඒ අවස්ථාවට මුහුණ සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් වෙන තමයි මේ කෙලිම පෙර පුහුණුවක් මේකෙන් දෙන්නේ. පෙර පුහුණුවක්. තේරෙනවනේ? ඊළඟට ඉහළ කළමනාකරුවන්ට වඩා වැදගත් තීරණ ගැනීමට ප්‍රමාණවත් කාලය ඉතිරි වීම නිසා වඩා සාර්ථක තීරණ වලට ලැබිය හැකි වෙනවා. එහෙනම් ඉහළ කළමනාකරුවන්ගේ තීරණ ගැනීමේ බලතල වලින් කොටසක් පහළ මට්ටම් වලට දෙනවනේ. දුන්නම එහෙනම් වඩා වැදගත් තීරණ ගැනීමට ඉහළ කළමනාකරුවන්ට මොකද වෙන්නේ? වැඩි කාලයක් නාස්ති කරන්න පුළුවන්. වැඩි කාලයක් ඒ සදා ඉතිරි කරගන්න පුළුවන්කම ලැබෙනවා. තේරෙනවද? ඒ නිසා හොඳට ටයිම් එක අරගෙන වැඩි කාලයක් කරගෙන හොඳ විමර්ශනයක යෙදিলা හොඳ ඇගීමක යෙදিলা වඩා සාර්ථක තීරණ ලබා දෙන්න පුළුවන්කම ලැබෙනවා ඒගොල්ලන්ට. දැන් ඉහළ කළමනාකරුවන්ට සියලුම ව්‍යාපාරික තීරණ ගන්න වුණා නම් සියලුම බලතල ක්‍රියාත්මක කරන වුණා නම් වඩා වැදගත් තීරණ වලට වැඩි පරිශ්‍රමයක් දරලා වැඩි කාලයක් ලබා දීලා වඩා නිවැරදි තීරණ ගන්න බෑ. දැන් පුළුවන් ඒ අවස්ථාවක් තියෙනවා. මොකද වැඩ අඩු වුණානේ ඒගොල්ලන්ට. වැඩ අඩු නේ. කියන්නේ සාපේක්ෂව වැදගත් නොවන තීරණ දැන් ගන්න ඒගොල්ලෝයි පහළ මට්ටම් වලයි. තේරුණා? තුන්වෙනි එක තමයි තීරණ ගැනීම හා අදාළ කාර්යන ඉටු කිරීම වේගවත් කිරීම සඳහා. තීරණ ගැනීමයි අදාළ කාර්යන වේගෙන් ඉටු කරන පසුබිමක් හදා ගැනීමට තමයි මේ බලතල බෙදා හරින්න නැත්නම් බලතල පැවරීමක් කරන්න ඕනේ. මේ බලතල පැවරීම කියන්නේ මේකමයි බෙදා හැරීමමයි. බලතල පැවරීම. delegation of power. දැන් මට තිබෙන බලතල අනුව ව්‍යාපාරයේ මෙහෙයුම් ක්‍රියාවලියේ සෑම තීරණයකම මම ගන්නවා. සෑම තීරණයකම මම ගන්නවා. සෑම කාර්යයකම මමම ඉෂ්ට කරනවා. ඒක සාර්ථක නෑනේ. සියලුම කාර්යයන්ට මම දක්ෂයෙක් වෙන්නේ නෑ. නේ? ලොවෙන් එක් දෙයකට වී සමතන. ඒ නිසා සියලුම කාර්ය මට කරන්න බෑ. දැන් මෙතනදී වෙන්නේ බලතල එක් මට්ටම් වල කළමනාකරුවන්ට පවරනවා තීරණ ගන්න. ඒ නිසා නේ එක් මට්ටම් වල ඉන්නවා ඒ කාර්යයට දක්ෂයි. ඒ කාර්යයට දක්ෂයි මොකද වෙන්නේ වඩා හොඳ තීරණ ගන්නවා. ඒ නිසා අදාළ කාර්යයන් වේගෙන් ඉටු කරන්න පුළුවන්කම ලැබෙනවා. අනිත් එක තමයි වඩාත් නිවැරදි තීරණ ගැනීමට අවකාශ ලැබීම. මේ තුලින් වඩා නිවැරදිම තීරණ ගැනීමේ අවස්ථා උදා කරනවා. දැන් අග්‍ර කළමනාකරුවන්ට සියලුම තීරණ ගන්න බලපෑම් කරා නම් අවස්ථා දුන්නා නම් ඒගොල්ලන්ගේ මනස ව්‍යාකූල වෙනවා. මනසට දරන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවනේ. එයාලගේ දැරීමේ ධාරිතාවය. මනසින් දැරීමේ ධාරිතාවය මොකද වෙන්නේ? ඉක්මවා යනවා. එයින් පස්සේ ඒගොල්ලෝ මොකද කරන්නේ? අපි කියන්නේ ට්‍රැක් වයින්නවා කියලා. ඒගොල්ලෝ දන්නේ ඒගොල්ලෝ ක්‍රියාත්මක වෙන්නේ මොකටද කියලා. ඒගොල්ලෝ ගන්න තීරණ මොකද කියලා ඒගොල්ලෝ දන්නේ. ඒ නිසා ඒ වඩාත් නිවැරදි තීරණ ගන්න අවකාශ ලැබෙනවා මේ වගේ බලතල පහළ මට්ටම් වලටත් බෙදහැරීම නැත්නම් පැවරීම තුල. තේරුණාද? ඒකාධිකාරී ව්‍යාපාරයක මුහුණුවර හේවත් ස්වરૂපය සම්පූර්ණයෙන්ම අපට බැහැර කරගන්න පුළුවන්කම ලැබෙනවා. උන්න වගේ මූලික කාරණා නු තමයි බලතල බෙදහැරීම ප්‍රධාන අරමුණක් නැත්නම් අත්‍යවශ්‍ය දෙයක් කියලා අපි සලකන්නේ ඒ නිසා. තේරුණාද? එක තැනක ඉඳන් තීරණ අරගෙන ක්‍රියාත්මක කිරීම සාර්ථකයි. ඒ නිසා එක් මට්ටම් වල කළමනාකරුවන්ටත් තීරණ ගන්න බලතල දීලා ඒගොල්ලන්ගේ දායකත්වයෙන් මෙහෙම ක්‍රියාවලිය සාර්ථක කරන්න පුළුවන්කම තියෙන නිසා තමයි බලතල පැවරීම එහෙමත් බලතල බෙදහැරීම වඩා වැදගත් වෙන්නේ. ඒ වගේ කරුණකට ලකුණු එක බැගින් කරුණු තුනටම ලකුණු තුනක් දීලා තියෙනවා. තේරුණානේ? එතකොට මේක වෙන වෙන විදි වලටත් අහන්න පුළුවන්. දැන් බලතල බෙදහැරීමක් බලතල පැවරීමක් නිසි පරිදි ඉටු නොකළොත් එහෙම ව්‍යාපාරයකට මුහුණ දෙන සිදුවන අවාසිදායක තත්ත්වයන්. ඒ වගේ අහන්න පුළුවන් මේකම අනිත් පැත්ත. එතකොට මොකද වෙන්නේ? එතකොට පහළ මට්ටම් වල කළමනාකරුවන්ට බලතල නොලැබීම නිසා ඒගොල්ලෝ කලකිරීමටපත් වෙනවා. ඒගොල්ලෝ නිකන් හුදකලා බොද්ද දකින්න අපිටත් යමක් කරන්න පුළුවන් අපිට මේට වඩා හොඳට කරන්න පුළුවන් මේගොල්ලෝ අපට කරන්න දෙන්නේ නැහැ. කලකිරීමටපත් වෙනවා. එහි ප්‍රතිඵලය මොකද වෙන්නේ? සේවක කාර්යක්ෂමතාව අඩු වෙනවා. අනිවාර්යයෙන්ම
ශ්‍රම ඵලදායිතාවේ පහළ ගිහිල ව්‍යාපාරේ අසාර්ථකත්වයට පත් වෙනවා. අනික් අතින් ඉහළ කළමනාකරුවන් ළඟ තියාගෙන බලතල ක්‍රියාත්මක කිරීම තුල ඒගොල්ලන්ගේ තීරණ පිළිගන්න පහළ මට්ටම් වල සූදානම් වෙන්නේ. සූදානම් වෙන්නේ නැහනේ. ඒගොල්ලන්ගේ තීරණ පහළ මට්ටම් වල නිසි පරිදි ක්‍රියාවට නංවන්නේ. හිතා මතාම ඒ තීරණ මොකද විකෘති කරලා තමයි ක්‍රියාත්මක කරන්නේ. අනිවාර්යයෙන්ම අපේක්ෂිත ඉලක්ක වලට යන්න බෑ. අපේක්ෂිත ඵලදායීතාව ලැබෙන්නේ නැහැ. තේරුණාද? අනිත් එක පහළ සහ ඉහළ මට්ටම් වල කළමනාකරන අතර අනවශ්‍ය ගැටුම් නිර්මාණය වෙනවා. ඒ ගැටුම් අනිවාර්යයෙන්ම කාර්මික ආරවුල් දක්වා විකාශන වෙන්න පුළුවන්. අන්න එවැනි තත්ත්වයක් උදා වෙන්නේ නැහැ බලතල විධිමත්ව පැවරීමක් කළා නම්. අනිත් එක තමයි ඒ බලතල පහළ මට්ටම් වලට පැවරීම තුල සේවකයන්ගේ තෘප්තිය වැඩි වෙනවා. මොකද ඒගොල්ලෝ හරි සතුටු. ඒගොල්ලෝ දන්නවා අපිටත් වටිනාකමක් තියෙනවා. මේ ආයතනේ අපටත් පිළිගැනීමක් තියෙනවා. අපටත් අගයක් දීලා තියෙනවා. බලන්න අපිටත් දෙනවා යම් යම් තීරණ ගන්න. තේරෙනවද? හරි කැමැත්තෙන් ආසාවෙන් තෘප්තියෙන් වැඩ කරනවා. තෘප්තියෙන් වැඩ කරනවා යනු ඉහළම මේ ඵලදායීතාවක් ලබා ගන්න ගුණාත්මක නිමවුම් ලබා ගන්න අනිවාර්යයෙන්ම ඒගොල්ලන්ගේ කැපවීම ඒගොල්ලන්ගේ ක්‍රියාකාරීත්වය අනිවාර්යයෙන්ම ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා. තේරුණාද? අන්න ඒ වගේ අපිට මේක අනිත් පැත්ත ගහලා අහන්න පුළුවන්. අපි බලමු ඊළඟ ප්‍රශ්නය. රෝම ඉලක්ක 4 වෙනි ප්‍රශ්නය. අභිප්‍රේරණය කිරීම එකම සාධකයේ මුදල් නොවේ. සේවකයන් අභිප්‍රේරණය කළ හැකි වෙනස් ක්‍රම 3ක් පැහැදිලි කරන්න. මතකද? දැන් අභිප්‍රේරණය කියනකොටම මම කිව්වනේ ප්‍රශ්නේ කියවනකොටම මේ පාඩමේ අපි තියරියක ඉගෙන ගත්ත මොන කොටසින්ද මේක එන්නේ? මොන මාතෘකය මොන උපමාතෘකයන්ද කියලා එන්න ඕනේ. අභිප්‍රේරණය කියන්නේ මොකද්ද වෙන්නේ? කළමනාකරණයේ මූලිකාංග 4යි. මොන මූලිකාංගෙද මේ අහන්නේ? මෙහෙයවීම. මතකනේ? මෙහෙයවීම කියලා කිව්වේ sannivedanaya නායකත්වය අභිප්‍රේරණය තුලින් සේවකයින්ට සේවක කටයුතු සඳහා මඟ පෙන්වීම. සේවකයින්ට සේවක කටයුතු හොඳින් කරගෙන යන්න මඟ පෙන්වීමයි ඔවුන් කාර්යයන් සඳහා පෙළඹවීම නැත්නම් දිරිගැන්වීමයි තමයි අපි මෙහෙම කියලා කිව්වේ. එහෙනම් ඒකේ වැදගත්ම එකක් තමයි අභිප්‍රේරණය මොටිවේෂන්. ඒ කියන්නේ මොකද්ද? සොකීය කැමැත්තෙන් වැඩ කිරීමට සේවකයා පෙළඹවීම. සොකීය කැමැත්තෙන් වැඩ කිරීමට සේවකයා පෙළඹවීම තමයි අපි අභිප්‍රේරණය කියලා කිව්වේ. ඕනම ව්‍යාපාරයක කළමනාකරණයේදී විශේෂයෙන්ම මානව සම්පත් කළමනාකරණයේදී අභිප්‍රේරණයට ලොකු වටිනාකමක් ලැබෙනවා. ලොකු අගයක් දෙනවා. මොකද සේවකයෝ අභිප්‍රේරණය වුණොත් තමයි පහසුවෙන් ඉලක්කවලට යන්න පුළුවන්. නිවැරදිව ඉලක්කවලට ගමන් කරන්න පුළුවන් වෙන්නේ. නිෂ්පාදන කාර්යක්ෂමතාවය වැඩි වෙන්නේ. නිෂ්පාදන ඵලදායීතාවය වැඩි වෙන්නේ සේවක අභිප්‍රේරණු පමණයි. ව්‍යාපාර තරගයට මුහුණ දෙන්න ශක්තිය ලැබෙන්නේ අභිප්‍රේරණය වූ සේවකයන්ගෙන් පමණයි. ඒ නිසා මේක හරි වැදගත් සේවක අභිප්‍රේරණය. එහෙනම් අභිප්‍රේරණය කිරීම එකම සාධකයේ මුදල් නොවේ. ඔව් හරි. මුදල් විතර පඩි නඩි වශයෙන් ගෙවූ පළියටම අභිප්‍රේරණය වෙන්නේ වෙයි යම් ප්‍රමාණයක් දක්වා. ඉන්නේ හර අභිප්‍රේරණය වෙන්නේ නැහැ. දැන් සේවකයාට නිදහසක් නැහැ. එක දිගට පැය 15ක් විතර වැඩ ගන්නවා. තේරුණාද? එහෙම වුණොත් දැන් OT එකත් හම්බ වෙනවා. තමන්ගේ වැටුප්පාදයමත් ඉහළ යනවා තමයි. ඉහළ ගියාට කිසි තමන්ට මානසික සුවයක් නැහැ. හරිම පීඩනයක්. අපේ ස්ට්‍රෙස් එක කියලා. තේරුණාද? අපිට යාළුවෝ ගෙදර යන්න නිදියක් නැහැ. ඥාතීන් ගෙදර යන්න නිදියක් නැහැ. අපිට මොන හරි උත්සවයකට සහභාගී වෙන්න නිදියක් නැහැ. අපි හරි පීඩනේ වැඩ කරන්නේ. තේරුණා? අසාර්ථකයි. ඒ නිසා එතනදී පඩිය වැඩිපුර හම්බුණා කියලා අපි තෘප්තිමත් වෙන්නේ. අපි ඒත් කලකිරීමෙන් ඉන්නේ. තේරුණාද? ඒ කියන්නේ අපිට එහෙනම් මුදල් වලින් විතරක් සේවකයන් අභිප්‍රේරණය කරන්න කරන්න බෑ. එක්තරා මට්ටමකට විතරයි මුදලින් අභිප්‍රේරණය කරන්න පුළුවන්. එහෙනම් සේවකයන් අභිප්‍රේරණය කළ හැකි වෙනස් ක්‍රම 3ක් පැහැදිලි කරන්න. වෙනස් ක්‍රම 3ක් පැහැදිලි කරන්න. මේක පැහැදිලි කරන්න කිව්වට කාලයකට පස්සේ මේක දැන් මෙහෙමයි මේක ඇහුවේ නෑ පැහැදිලි කිරීම. නමුත් මේව පැහැදිලි කරන්න දෙයක්වත් නෑ. මේ වගේ ප්‍රශ්නේ පොයින්ට් එක ලියන් තියෙන දැන් සේවකයන් අභිප්‍රේරණය කරන්න පුළුවන් ඉහළ වැටුප්පා දීවන ලබා දීම. යම් දුරකට ඉන් පස්සේ බෑ. එහෙනම් ඉන් එහාට අනිවාර්යයෙන්ම සේවකයන් ක්‍රියාශීලී සේවකයෙක් කරන්න නම් අනිවාර්යයෙන්ම වෙනත් අභිප්‍රේරණ ක්‍රම පාවිච්චි කරන්න වෙනවා. මොනවද එකක්? යෝග්‍ය වැඩ පරිසර සකස් කිරීම. යෝග්‍ය වැඩ පරිසර සකසා දීම. සේවකයන් අභිප්‍රේරණය කිරීමට උදාගත හැකි ප්‍රබලම මෙවලමක් තමයි මේක. යෝග්‍ය වැඩ පරිසරයක්. improved working condition එකක්. තේරුණාද? ඒ කියන්නේ හොඳ වැඩ පරිසරයක් කියලා තියෙනවා. විස්තර නැහැ. හොඳ වැඩ පරිසරයක්. ඒ වගේම නවීන උපකරණ හඳුන්වා දීම. දැන් ඇත්තටම ඔබ වුණත් දැන් පරණ අර ඩෙස්ක්ටොප් වගේ පරිගණක පාවිච්චි කරන කැමතිද? කැමති නැහැ. ඒක බොහොම ස්ලෝ හිමින් ක්‍රියාත්මක වෙන්නේනේ. පහසුකම් අඩුයි. ඒ නිසා අනිවාර්යයෙන්ම කැමති නවීන පහසුකම් තියෙන
නවීන පරිගණක පාවිච්චි කරන්න. ඒ වගේ පරිගණකය වෙන්න පුළුවන්, ආයුධ වෙන්න පුළුවන්, මෙවලම් වෙන්න පුළුවන්. ඒ නවීනේව දුන්නොත් ඔබ හරි ආසයි කලින් කාලෙන් අලුත් උපකරණ මෙවලම් පාවිච්චි කරන්න. ඒ නිසා ඔබෙන් අනිවාර්යයෙන්ම ආයතන ලැබෙන උණු ධාරිතාවය ලැබෙනවා. තේරෙනවද? අනිත් එක තමයි යෝග්‍ය වැඩ පරිසර සකස් කිරීම. ඒක කියන්නේ හොඳ වැඩ පරිසරයක්. විස්තර කරලා නැහැ. අවශ්‍ය නැහැ විස්තර කරන්න. හොඳ වැඩ පරිසරයක් කියන්නේ සේවකයා දැඩි වෙහෙසටපත් නොකර. සේවකයා දැඩි වෙහෙසටපත් නොකරන. ඒ වගේම සේවක තෘප්තිය ඉහළින්ම දනවන, ඉහළින්ම ඇති කරන ස්වභාවයේ වැඩ පරිසරය. මොකද්ද මේ හොඳ වැඩ පරිසරයක් කියන්නේ? සේවක තෘප්තිය ඉහළින්ම ඇති කරන, සේවක සතුට ඉහළින්ම ඇති කරන, ඒ වගේම සේවක වෙහෙස මහන්සි අඩු කරන පහසුකම් ඇති වැඩ පරිසරයක් කියන එක තමයි මින් අදහස් කරන්නේ. අනිවාර්යයෙන්ම හොඳ විවේකාගාර පහසුකම් තියෙනවා. ඒ විවේකාගාරය තුල ජල පහසුකම්, සියලුම පහසුකම් තියෙනවා. තේරෙනවද? ඒ වගේ මනා වාතාශ්‍රය ලැබෙන්න ඕනේ. එක්කෝ AC කරලා එක්කෝ ෆෑන් දාලා තියෙනුනේ දාඩිය දාගෙන තැම්බි වැඩ කරන්න බෑ. මනා වාතාශ්‍රය ටික මනා ආලෝකය. ප්‍රමාණවත් ආලෝකය නැත්නම් අනිවාර්යයෙන්ම අඩ අඳුර වැඩ කරනවා. කියන්නේ සේවකයන්ගේ වැඩි කල් යන පෙර අක්සි දෝෂ, ඇස් නොපෙනී යාම වගේ දේවල් ඇති වෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම මනා ආලෝකය තියෙන්න ඕනේ. ඒ වගේම වැඩ පරිසරයේ ආරක්ෂාව සහතික වෙලා තියෙනවා. වැඩ කරද්දී අපිට කිසිම හානියක් වෙන්නේ නැහැ. ආයුධ මෙවලම් පිළිවෙලට ඒ තැන්වල තියලා තියෙනවා. තේරෙනවද? ආරක්ෂාව සහතික කරලා තියෙනවා. ඔන්න ඔය වගේ හොඳ අන්න ඒ වගේ වැඩ පරිසරයක් නම් අපි ඒකට කියනවා හොඳ වැඩ පරිසරයක් කියලා. ඒකෙන් අපි අනිවාර්යයෙන්ම අභිප්‍රේරණය වෙනවමයි. ඊළඟට හොඳ පුහුණුවක් ලබා දීම. ඒක අපි ප්‍රාර්ථනා කරන පුහුණුව කියන එක. බොහෝ විට දේශීය නැත්නම් විදේශීය. විදේශීය නම් ඉතාම හොඳයි. විදේශීය පුහුණුවක් ලබන්න අනිවාර්යයෙන් කැමැත්තෙන් යනවනේ. එතකොට විදේශගත සංචාරකයට සම්බන්ධ වුණා වෙනවා. තේරෙනවද? අපිට පුහුණුවක් ලැබෙනවා. අපිට පුහුණුවෙන් පස්සේ උසස් වීම ඒ වගේම ඉහළ වැටුප් අවස්ථාත් උදා කර ගන්න පුළුවන්කම ලැබෙනවා. එහෙනම් පුහුණුවක් අපිට ලබා දෙනවා කියන්නේ අපි බොහොම කැමැත්තෙන් ඒක ලබනවා. ඒ නිසා අපි මොටිවේට් වෙනවා, අභිප්‍රේරණය වෙනවා. අනිත් එක තමයි කළමනාකාරීත්වයට සහභාගී වීමට අවස්ථාව ලබා දීම. වැදගත් මේකක්. දැන් ගොඩක් වෙලාවට ජපානයේ ওই ක්‍රමයේ තියෙනවා. මොකද ජපානයේ ওই ක්‍රමයට නඹුරුවක් නැත්නම් ප්‍රයොරිටි එකක් ප්‍රමුඛතාවය දෙන්නේ ජපානයේ තියෙන්නේ බොටම් ටු টොප් මැනේජ්මන්ට් සිස්ටම් එකයි. පහළ සිට ඉහළට කළමනාකරණය ගමන් කරන්නේ. අපේ රටේ තියෙන කොහොමද টොප් ටු බොටම් මැනේජ්මන්ට් ප්‍රොසෙස් එකක්. ඉහළ සිට පහළටයි කළමනාකරණය ගමන් කරන්නේ. ඒ නිසා ලංකාවේදී ගොඩක් වෙලාවට පහළ මට්ටම් වල අයගේ අදහස් එහෙම විමසීමක් කරන්නේ නැහැ. ජපානයේ කරනවා. ජපානයේ පහළ මට්ටම් වලින් තමයි කළමනාකරණය පටන් ගන්න. එයාලගේ අදහස් යෝජනා අරගෙන ඒව විශ්ලේෂණය කළා තමයි තීරණ ගන්න. ඒ නිසා කළමනාකාරීත්වයට සහභාගී වීමට අවස්ථාවක් ලැබෙනවා නම් Tamanට දැනෙනවා අපිටත් ලොකු අගයක් දීලා තියෙනවා. අපිවත් දැන් මෙන්න මැනේජ්මන්ට් ඇක්ටිවිටීස් වල සම්බන්ධ කරගන්නවා. අපිත් කළමනාකරණ තීරණ නිර්මාණය කරන හවුල්කරු බවටපත් වෙලා තියෙනවා. කියන මානසික සතුටක් එනවනේ. අනිවාර්යයෙන්ම අපි වැඩ කරනවා. ඒ නිසා මුදල් හැරුණම සේවකයන් අභිප්‍රේරණයට දාගත හැකි වටිනා අංක එකේ ක්‍රමයක් තමයි කළමනාකාරීත්වයට සහභාගී වීමට අවස්ථාව ලබා දෙනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ තීරණ ගැනීමේ කටයුතු වලට සම්බන්ධ කරගන්නවා. අනිත් එක තමයි වර්ධනයට අවස්ථාව ලබා දීම. වර්ධනයට. ඒ කියන්නේ විශේෂයෙන්ම රැකියාවේ වර්ධනය මේ කියන්නේ. තේරෙනවද? කිසිම පුද්ගලයෙක් කැමති නැහැ තමන් ආයතනයට සම්බන්ධ වුණේ ගණකාධිකාරීවරයෙක් ලෙස නම් වසර ගණනාවක සේවයෙන් පස්සේ විශ්‍රාම යනකොටත් ගණකාධිකාරීවරයෙක් වෙන්න කැමති නැහැ. අඩු ගානේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ධූරයක් නේ ඩිපියුටි ඩිරෙක්ටර් පෝස්ට් එකක් කරලා තියෙන්න ඕනේ. ඒ නිසා අනිවාර්යයෙන්ම වර්ධනයට අවස්ථාව කියන්නේ රැකියාවේ සංවර්ධනයට අවස්ථාව උදා කරන්න ඕනේ. ඒ කියන්නේ මොනවද ඒ කියන්නේ? උදාහරණ වශයෙන් උසස් වීම. ඒ වගේම නිල පහසුකම්. නිල් පාට නෙවෙයි නිල කියන්නේ ඔෆිසියල් කියන එක නිල පහසුකම්. අපි හොඳ නිල රථයක් ලබා දෙනවා. එහෙම නැත්නම් Tamanට මෙතෙක් ඩ්‍රයිවර් කෙනෙක් ඉන්න ඩ්‍රයිවර් කෙනෙකුට දෙනවා. තවත් පහසුයි. අපිට වාහනම මේ ට්‍රැෆික් එක එලවන්න ඕනේ නැහැ තේරෙනවද? ඒ වගේ රැකියාවේ අගේ වැඩි කරනවා. වර්ධනයක් ඇති කරනවා. අනිවාර්යයෙන්ම සේවකයා සොකී කැමැත්තෙන් වැඩ කරන්න පෙළඹෙනවා. අභිප්‍රේරණ වෙනවාමයි. ඊළඟට රැකියාවට අදාළ කාර්යයන් නවීකරණය කිරීම. රැකියාවට අදාළ කාර්යයන්. දැන් සාම්ප්‍රදායිකව එකම කාර්යයක දිගු කලක් නියැලෙනකොට මොකද වෙන්නේ? විවිධත්වයක් නැති නිසා කාර්ය අපට එපා වෙනවා, නීරස වෙනවා. නීරස වුණා මොකද වෙන්නේ? අලස බවකින් ඒ කාර්ය නිම කරනවා. අනිවාර්යෙන් නිමෙම් ගුණත්වයේ පහළ යනවා. නිමෙම් ධාරිතය අඩු වෙනවා. ඒක ව්‍යාපාරයේ අඛණ්ඩ පැවැත්මට
ප්‍රශ්නයක් වෙනවා. එහෙම තත්ත්වයක් උදා වෙන්නේ නැහැ. රැකියාවට දාලා කාර්යයන් නවීකරණය කරලා කැමැත්තෙන් වැඩ කරන පරිසර නිර්මාණය කරනවා. තේරෙනවද? තව ගොඩ තියෙනවා වාර්ෂික සංචාර, වාර්ෂික සුවදහමු. අපි ඕක බලාගෙන ඉන්නේ. සමහරවිට අපේ පවුලයටත් එන්න කියනවා. පවුලයටත් ඒ වගේ සංචාරක හොටලෙට ගිහිල්ලා ඒ වගේ කාලබිල විනෝද වෙන්න අවස්ථාවක් කවදාකවත් උදා වෙන්නේ නැහැ ව්‍යාපාරේ නැත්තම්. පුදුම ලෙන්ගතුකමක් ඇති වෙනවා. එහෙනම් එයා ඊයින් පස්සේ ව්‍යාපාරේ වැඩ කරන්නේ තමාගේම ව්‍යාපාරකසේ සලකලා. කැමැත්තෙන් වැඩ කරන මොටිවේට් වෙලා. පැහැදිලිනේ? ඔන්න ඔය වගේ කාර්යයන් 3කට ලකුණු 3ක් දෙනව එක ගානේ. අද නම් කාර්යයන් කීයද 4ක්ම ලියන්න ඕන. ලකුණු එක බැගින් 4ක්ම ලැබෙනවා. දැන් ඕකත් අහන්න පුළුවන් ඉපැත්තේ. සේවකීන් අභිප්‍රේරණය කළ හැකි එකම ක්‍රමයේ මුදල් ලෙස සලකා ඉතා ඉහළට ගෙවුම් ලබයි. ඒත් ව්‍යාපාර කටයුතු අසාර්ථක වෙනවා. ව්‍යාපාරේ කාර්යක්ෂමතාවය නැහැ. ඉලක්ක වලට ගමන් කරන්නේ නැහැ. මන්ද උත්සාහය ගතියක් තියෙනවා. ඒයි කියලා අපිට උත්තර දෙන්න ඕන තරම්. වැටුපෙන් පමණක් සේවකයා සනසාලන්න බෑ. සේවක නිදහසේ අගය කරනවා. තේරෙනවද? හොඳ වැඩ පරිසරයක් එයා අපේක්ෂා කරනවා. වැඩ කරද්දී අනතුරු මගින් හානි නොවෙන්න ඕනේ. හානි වෙනවා නම් එතන අනිවාර්යයෙන් ඒගොල්ලෝ කැමැත්තක් දක්වන්නේ නැහැ. තේරෙනවද? ඊළඟට හොඳ වැඩ පරිසරයක් තුල මනා වාතාශ්‍රය මනා ආලෝකයේ තියෙන හොඳ වැඩ පරිසරයක් තුල තමන්ගේ රැකියාව කටයුතු පහසුන් ඉෂ්ට කරගන්න පුළුවන්කම ලැබෙනවා. අන්න ඒ නිසා තමයි අභිප්‍රේරණය අත්‍යවශ්‍ය වෙලා තියෙන්නේ. අපි බලමු ඊළඟ ප්‍රශ්නය. රෝමිලක 4 කෙටි සටහන් ලියන්න. නායකත්වය මතකයිනේ. නායකත්වය කියනකොට මතක් කරගන්න මොකද්ද උපාංගය? කළමනාකරණේ මෙහෙයවීම කියන උපාංගය. මෙහෙයවීම. ආයතනයක පරමාර්ථ සාක්ෂාත් කර ගැනීම සඳහා කළ යුතු වැඩ කිරීමට කාර්ය මණ්ඩලය බල කිරීමකින් තොරව යොමු කරවීම. ඒක තමයි නායකත්වය කියන්නේ. තේරුණාද? ආයතනයක පරමාර්ථ නැත ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා කළ යුතු වැඩ කිරීමට කාර්ය මණ්ඩලය බල කිරීමකින් තොරව යොමු කරවීම. හොඳ නායකව බල කරලා වැඩ ගන්නෑ. තේරුණාද? බල කරන්නේ. සමහරට කරන්න කියලා නියෝගෙත් දෙන්නෙත් නෑ. පොඩි ඉඟියක් දෙනවා. අපිට මෙන්න මෙහෙම දෙයක් වෙලා තියෙනවා. අපිට මේ මෙන්න මෙච්චර ප්‍රමාණයක් නිෂ්පාදනය කරන්න පුළුවන් වෙලා තියෙනවා. ඒක තමයි ගැටලුව. කියලා ගැටලුවක් වශයෙන් දානකොට කියන ඉස්සර අපි කරමු. OT පැය දෙකක් නැත්නම් පැය තුනක් හරි කරමු. අපි කරමු. තේරෙනවද? ඒ වගේ අනිවාර්යයෙන්ම බල කිරීමකින් තොරව කාර්ය මණ්ඩලයේ තනතුරේ රාජකාරීන් වලට යොමු කරවීම තමයි නායකත්වය කියන්නේ. එහෙම නැත්නම් තව ක්‍රමයක් තියෙනවා මතකයින් අපි තීරපති ඉගෙන ගත්ත මොකද්ද? සේවකයින්ගේ හෝ වැඩ කණ්ඩායම් වල චර්යාවන්ට බලපෑම් කිරීමේ හැකියාව. ඒකත් හරි නායකත්වය මතකයින්. ලකුණු එකක් ලැබෙන ඕකට. ඊළඟට පාලනය කිව්ව මොකද්ද? වචන අර්ථයෙන්ම පාලන කරන්නේ 4වන කල්පනාකරු උපාංගය. 4th management function එක. සැලැස්මට අනුව කටයුතු සිදුවන්නේද යන්න පරීක්ෂා කිරීමත් විචලනයක් නැත්නම් ඒවා හඳුනාගෙන නිවැරදි කිරීමට කටයුතු කිරීම අත්‍යවශ්‍යයි. ඒකේ කාරණා දෙකයි තියෙන්නේ. අපේක්ෂිත ප්‍රතිඵල සමග දැන් මේ සැලැස්මට කියන එකට අපිට දාන්න පුළුවන් අපේක්ෂිත ප්‍රතිඵල කියලා දාන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නෑ. අපේක්ෂිත මොනවද? ඉලක්ක. අපේක්ෂිත ඉලක්ක වලට අනුව නැත්නම් අපේ සැලැස්මට අනුව කටයුතු සිදුවන්නේද? තේරෙනවද? පරීක්ෂා කරනවා. එසේ නොවේ නම් විචලනයක් නැත්නම් වෙනස් වීම හඳුනගෙන තේරෙනවද? ඒව නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ග ගන්නවා. ඔක තමයි පාලනය කියන්නේ. කාරණා දෙකයි ලියවෙන්නේ. තුන්වෙනි එක තමයි මෙන්න මේක නිතරම අහන විභාගෙට මතකනේ. කාර්යක්ෂමතාවය. efficiency. කලේතු ද නිවැරදිව කිරීමයි. මෙන්න මේ ටික ලිව්වත් ලකුණු හම්බුණා. කීයද ලකුණු? එකක්ම ලැබුණා. මේ ටික ලිව්වත් ලකුණු හම්බුණා. පී රොබින්ස් ඒ වගේම පීටර් ඩකර් කියන කළමනාකරණ වේදින් දෙන්නම නිර්වචනය කරන එකම විදියට මේක තේරෙනවද? කළ යුතු දේ නිවැරදිව කිරීම. ඒ කියන්නේ efficiency means doing things correctly. කළ යුතු දේ නිවැරදිව කිරීම. නිවැරදි දේ නෙවෙයි. නිවැරදි දේ සඵලදායකත්වය. මේ නිවැරදි දේ තෝරගන්නව සඵලදායකත්වයෙන් ඒක නිවැරදි ආකාරයට ක්‍රියාත්මක කරනවා. ඒක තමයි මේ කියන්නේ කළ යුතු දේ නිවැරදිව කිරීම. නැත්නම් අඩු යදවුමකින් වැඩි නිමවුමක් ලබා ගැනීමකොත් හරි. රැකියාවකට දාලව කළ යුතු දේ අපි නිවැරදිව කරනවා කියන්නේ මොකද්ද? අඩු යදවුම් වලින් වැඩි නිමවුම් ප්‍රමාණයක් ලබා ගන්න. ඵලදායකතාවය ඉහළයි. වැඩි නිමවුම් ප්‍රමාණයක් ලබා ගන්න වැඩි යදවුම් ප්‍රමාණයක් කැප කරොත් ඵලදායකතාවය නැහැ. පැහැදිලිනේ? අනික යදවුම් සහ නිමවුම් අතර ඇති ප්‍රමාණාත්මක සම්බන්ධතාවය ඒත් හරි. යදවුම් හා නිමවුම් අතර පවතින ප්‍රමාණාත්මක සම්බන්ධතාවය. හරිනේ? ඒ කියන්නේ අඩු යදවුම් වලින් වැඩි නිමවුම් ලැබෙන කතාවමනේ. ඒ කියන්නේ නිවැරදි වැඩ කරලා කාර්යක්ෂමයි. නැත්නම් කාර්යක්ෂමතාවය කියන්නේ නිවැරදිව කිරීම. එහෙම නැත්නම් අරමුණු සහ පරමාර්ථ මුදුන් පමුණවා ගැනීම සඳහා සම්පත් නිසි ආකාරයෙන් යොදා ගැනීම.
ඒත් හරි. අරමුණු සහ පරමාර්ථ. නැත්තම් මේක දැන් නම් වාරු වෙනු පරමාර්ථ අරමුණු කියලා දැන් කියන්නේ නේද? පරමාර්ථ අරමුණු මුදුන් පමුණවා ගැනීම නැත්නම් සාක්ෂාත් කර ගැනීම සඳහා සම්පත් නිසි ආකාරයෙන් යොදා ගැනීම. එහෙම කිව්වොත් අදහසක් එනව නැතුවම නොවේ. නමුත් හොඳම උත්තරය තමයි කළ යුතු දේ නිවැරදිව කිරීම. ඕනෑම නිවැරදි අර්ථකථනයකට ලකුණු 1යි. එතකොට දරුවනේ අපි අද පාඩම් පරිච්ඡේදයෙන් 2000 වර්ෂයේදී යොමු වෙච්ච වටිනා විභාග ප්‍රශ්න ගණනාවක්ම කතා කරා. සම්පූර්ණ තේරෙන ලකුණු 20ක ධාරිතාවේ ප්‍රශ්නයක් තමයි අපි සාකච්ඡා කරේ. අපි ඉදිරි පාඩම් පරිච්ඡේද තුලින් තවදුරටත් ඔය වගේ විභාග ප්‍රශ්න ගැටළු ගණනාවක් අපි නිකං කරේ නෑනේ. කරේ පිළිතුරු පත්‍ර සමීක්ෂණයේදී ලකුණු ලබා දෙන රටාව ගැන අවබෝධයක් ලබා ගනිමින්. ඊට අමතරව පිළිතුරු පත්‍ර පරීක්ෂණයේදී සමීක්ෂණයේදී ළමයිගෙන් අපේක්ෂා කරන පිළිතුරු වල ස්වභාවය සහ පිළිතුරු ප්‍රමාණය ධාරිතාව අපි විශ්ලේෂණය කරා. එතනින් නොනවති මේ කරන ප්‍රශ්නම විවිධ පැතිවලින් විවිධ කෝණයන්ගෙන් ඉදිරියේදී විභාග ප්‍රශ්න පත්‍රය තුලින් මතුවෙන්න පුළුවන් කියන එකත් අපි අවධාරණය කරමින් තමයි මේ සාකච්ඡාව දියත් කළේ. හොඳයි අපි ඉදිරි විභාග ප්‍රශ්න ගණනාවක් අපි ඉදිරි පාඩම් පරිච්ඡේද මගින් කතා කරන්න බලාපොරොත්තු වෙනවා.